පච්චුප්පන්නස කියන්නේ ඔව් වර්තමානයේ කියන අදහසින් කියනවා නේද? එනවා. අතීත අනාගත ඔව්. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් එකනේ. ඒකද? ඔව්. යම් ප්‍රත්‍යයෙන් උපරිණාම උදී ආශ්‍රය කරන අවස්ථාව පච්චුප්පන්නාස. අර හැගෙන කියන්නේ වික්කවේ අනිත්‍යං. ඔව්. අතීත අනාගතෝ කෝපරවාදෝ පච්චුප්පන්නස. ඔව්. කියන්නේ ඒකනේ. ඒක මොකද දැන් කියන්නේ මොකක්ද? දැන් පච්චුප්පන්න කියන්නේ සම්මතයක් ගන්න එක කිව්වේ. ඔව්. දැන් ක්ෂණ බංගුරත්වයෙන් පෙන්වන තත්ත්වය වෙනයි. ඒක. ඔතන පෙන්වන්නේ ලෝක සම්මත ව්‍යවහාරය. ඔව්. ව්‍යවහාර මාත්‍රේ මේ වර්තමානයේ එකක්. මේ චිත්තක්ෂණ මාධ්‍යයෙන් අරගෙන බැලුවොත් එහෙම එතන තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලාත්මක සම්පින්දනය. ලෝක සම්මතයේ වර්තමානයයි කියන එක. ඒක. ලෝක සම්මතයේ වර්තමානයේ එකක්. ඔය අභිධර්මයේ පෙන්වන්නව ගැඹුරු තැන පෙන්වන වර්තමානයේ චිත්තක්ෂණයක උපාද අවස්ථාව වර්තමානයි තීත්‍ය අවස්ථාව යනකොට ඒක බංගයි. ඒක අතීතයි. උපාද අවස්ථාව වර්තමානයි. තීත්‍ය අවස්ථාව වර්තමානයි. භංග අවස්ථාව වර්තමානයි. ඒ කියන්නේ ඒක ක්‍රමයක්. ඒක ලෝකේ සම්මතයේ විග්‍රහ කරන වර්තමානයේ නෙවෙයි. පරමාර්ථ වශයෙන් පෙන්වන්නේ. ඒකත් වර්තමානයේ පිළිහිදන්නේ තේනක් නැහැ. කර්ම සත්‍යයෙන් කර්මයෙන් කරද එන කර්මයේ විතරයි. බාහිර රූප කර්ම ශක්තිය. ඒකත් බාහිර ආයතනෙ. ඒක හමුවීම කියන එක කර්ම ශක්තිය නෙවෙයි. ඒකට සම්බන්ධයි. ඒක අපි නොදැනුවත් සිද්ධ වෙන ආකාරය. දැන් බලන්න මෙහෙම දෙයක්. අර සුන්දරී පරිබ්‍රාජිකාවෙන් නින්දා පහස එනකොට බුදුරජාණන් වහන්සේ 500ක් විසුණු වහන්සේලාටයි ඒකේ ගෝචර වෙන්න සිද්ධ වුණා. දැන් මේ වෙලාවේ ඔය කර්මයේ කරුවේ කොයි කාලෙද? බොහෝ එහා කාලේ බෝධිසත්ව කාලේ වෙච්ච සිද්ධියක්. නම මේකට වෙන්නේ කවුද? ඒකට කරලා. ඒකට උනාන්නේ. ඔක්කොම කරලා ඒක පොඩියට ඒ කතිය මේක තියෙන්නේ. අරකට මොන දෙන්නේ? අමින්දාව. මෙන්න මේ වගේ ඒක සිද්ධ වෙන්නේ එහෙම තමයි. කර්මය බොහොම සංකීර්ණ විෂයක්. යාත්ම දෙන එක අපිට හොයාගන්න බෑ කොයි මොහොතේ කොහොමද එකතු වෙන්නේ කියලා. අපි කරපු ආකාරයෙන් විපාක දෙන්න තමයි එකතු වෙන්නේ. යාර කවුද? සජ්ජුමාලා කතාව. කල්ප ගානකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක ප්‍රතිඵල ලබා දීලා හිටන් දඬුවා විඳින්න සිද්ධ වුණා සජ්ජුමාලා එදා හිටුකවරියා. තමන්ගේ දාසිට කරපු දඬුවමට ඒ දාසි පැතුවා පින්දහම් කරේ පැතුවා කවදා හරි. පැතුම හොඳ එකක්ම නෙමෙයි පූර්ණ වශයෙන්. නෝ මේ කරන අසාධාරණයට මමත් ඕක එකක් කරන්න ඕනේ කියලා ඒක ටිකක් කරන බලාපොරොත්තුව තිබිලා. මේ බලාපොරොත්තුව පැතුමක් පැතුවා. කවදා හරි මම සිටු වෙන්න ඕනේ. මේක ඇත්ත වෙන්නන්න බෑ. මේක තියෙන දුක් වේදනා විඳින එක අසාධාරණ වෙනන්නේ මේකේ වල 16ක් වෙන්න ඕනේ. මේ ඒ කාරණේ සිද්ධ වෙනවා තමයි සජ්ජුමාලා 16 වෙලා වුණා. අර හිතු එදා හිටපු 16 තමයි සිටුවරිය වෙලා හිටියේ. දැන් සිටුවරිය වෙලා ඉන්න කෙනා 16 කියලා දුන්නේ කවුද? අර කර්ම ශක්තිය නෙවෙයි මෙහි. අපි දන්නේ නැහැ නේ කවුද. දැන් බුදුදාන හන්සේ ලෝතර බුද්ධත්වයට වත් වුණාට පස්සේ අග්‍ර ශ්‍රාවක වෙන්න වාසෝ මහා ශ්‍රාවක වෙන්න ප්‍රාරම්භතා පුතාගෙන ආපුවා හිටියා. දැන් ඔතනින් කවුරුවත් කියා හෝ කොහොමවත් දැනගෙනද? උන්වහන්සේලා ලෝතර බුදු වෙන ඉලාවේදී ඒ කාලේ උන්ට ඉපදුනේ. ඊට ගැලපෙන්නේ නැහැ. හරියට නියම කාලේ උන්වහන්සේ හැම වෙන්න ආවේ. කවුරුවත් කියලාද? කාගේවත් මෙහෙයමක් තිබුණාද වෙන්නේ? නමුත් සිද්ධ වුණේ කොහොමද? හිතලා කරවියක් ඒවා කතේ නැති තිබුණේ. නමුත් නිදැල්ලේ හිතනවා තමයි වැඩ කරගෙන ගියේ. නමුත් හරියට ප්‍රමාණිකවල සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. දැන් අග්‍ර ශ්‍රාවක වෙලා ඉන්නේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ඉන්නේ දෙන්න. සංජය පරිබ්‍රාජික ළඟ මහල වුණේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නේද මහණෙනි කියන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ යම්කි ප්‍රමාණ කතාවට ආපු හැටි. නමුත් එකතු වුණේ නැද්ද නියම වෙලාවට. සම්බන්ධතාවය ඇති වුණා. තියෙනවා. කර්ම ශක්තිය ගොඩනැගෙන්නේ උත්සාහයෙන් ඊයෙන් සමාගයේ කරන කලෙට තීන මුලාව හෝ නුමුලාව කරන වැඩ පිළිවෙලින්. ඒ හේතුවෙන්නේ කර්ම ශක්තිය ගොඩනැගුණේ.
දැන් ගොඩනැගිච්ච කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන ආකාරයනේ ඕක. කර්ම ශක්තිය ගොඩනගලා හිටන් සමාන පාලනය කර ගැනීමට බැරි විදිහට ඒක බලවත් වෙනවා. ඒ විලාර ක්ෂණයකින් ඒක බිඳ ගන්න බෑ. දැන් අපිටම මෙහෙම දෙයක්. විශාල රෝදයක්. ඉතින් අලවංගුවක් ගහලා බොහොම අමාරුවෙන් ඉස්සරහවම කරකවලා. ඊට පස්සේ තව ටිකක් පහ දිනවා තව ටිකක් කරකවලා. ඔය රෝදේ වේගයෙන් කරකවන්න පුළුවන් එක පුද්ගලයෙකුට. දැන් කරකෙව්වේ කවුද? අපිමයි. අපිමයි ශක්තිය දුන්නේ. අපිට කියනවා එකපාර නවත්තන්න කියලා. දැන් අපිත් එක උස්සගෙන අනිත් අතට කැටි එක යනවා දිග වෙලාවක්. හැබැයි අපිට නවත්තන්න බැයිද කොයි වෙලේ හරි. අර දුන්න උත්සාහය වීර්ය ආපස්සට අර විදිහටම දීගෙන ගියොත්. අර ශක්තිය නවතිනවා. හැබැයි අපිට හිතුමනාපේ කරන්න බෑ එකපාරට. මේ කර්ම ශක්තිය වහල්ලු නෙවෙයි අපි. කර්ම ශක්තිය මෙහෙයීම තියෙනවා. හැබැයි වහල්ලුත් නෙවෙයි. අපිට කර්ම ශක්තියකින් පුළුවන් ඒක අනිත් පැත්තට පරිවර්තනය කරගන්න. හැබැයි මේ එකපාරට රෝදේ කරකවලා එකපාර අල්ලලා නවත්තන්න හිතන බැලුවා වාගේ. කරපු කර්මයේ බලවත් නැහැ එකපාර නවත්ත ගන්න බෑ ඒකයි තියෙන්නේ. නියත බවටපත් වෙනවා කියන්නේ කර්මයේ යහපත් හෝ යහපත් දෙකකින්. ඒක ඔය කාන්ති අපිට වළක්වන්න බැරි තත්ත්වෙට බලවත් කරගත්තා. පංචානන්තර කර්මයක් කළා අපායට නියත වුණා. ආයි මේ අත්බවටවත් යාර වළක්වා ගන්න බෑ ඒ කාන්තියක වෙනවා. මොකද මේකේ වැඩි කරගත්තා. මාර්ගඵලලාභීත්වයටපත් වුණා. ඉතින් මේ පැත්තට නිවන් කරා යෑමට නියත වෙලා හිටියා. එයා වළක්වන්න බෑ ඒ කරාම යනවා. ඒ වගේ. අපි දැන් අපේ පොඩිදලා කාලෙක රාජා සීලිය භාවනාවක් නියුත් මෙන්න දිනවල කියලා. ඒ අපි පාස්කරක් දෙන්න නිවන් දැක්ක අවස්ථාව ලැබිලා තියෙනවා. ඔව්. අනේ දායක කර්මයේ විපාක දෙනවා දැන් මේ යන්නේ. අන්න ඒක. සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ ඊටාවි සංසින අකුසලයේ අධිපතිව අකුසලයේ ඇතිවීම. ඒ වගේම කුසලයේ ඇතිවීම. අභ්‍යාකටේ ඇතිවීම. දැන් මේ කියන කාරණා කොහොමද වෙන්නේ කියන එකයි මේ අහන්නේ. දැන් අකුසලයේ අධිපති වෙලා සිද්ධ වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් යම් කෙනෙක් අකුසල් කරනවා. අකුසල් කරපුවාම අකුසල් වල විපාක ගැන අහනවා ධර්මය. උඩ ධර්මයේ කෙරේ විශ්වාසයක් ඇති වෙන බහු කාලෙක. මම මේ බඳු අකුසල් කරලා තියෙනවා. නැති මම ප්‍රමාද වුණොත් එහෙම මට සිද්ධින් අපාගත වෙනවා. ඒකින්ද අප්‍රමාදයෙන් යුක්ත මාර්ගයේ වැඩි යුතුයි කියනවා. ඔබ ඒ ඔක්කොම අත්හැරලා හිටා මාර්ගේ කුසලයට බහින්න. අකුසලයේ උපනිශ්‍රේ වෙලා. එතනින් කුසලයට බහැබුවේ. සමහර කෙනෙක් ඉන්නවා. අකුසලයේ හුරු පුරුදු කරගෙන අර වගේ බණක් අහන්න හම්බුනේ නැහැ. ඔහුට ඒකේ ආස්වාදي යලි යලි ආවර්ජනා කළා. ඒකටම ගැලපෙන මිතුරු හම්බ වුණා. අකුසලයේම හුරු පුරුදු කරගත්ත අසාධාරණ වැඩ පිළිවෙලම ක්‍රියාත්මක කරලා. ඔහු තවත් අකුසල් කරගන්නවා. අකුසලයේටම ඒතොර හේතු වෙනවා. අකුසලයේ කුසලයට හේතු වෙන්නේ අර විදිහටයි. අභ්‍යාගතයේ හේතු වෙන්නේ ඊටවත්. මොකද අකුසලයක් තුලින් කටයුතු කරමින් සමහරලාට ඒ පුද්ගලයා එතනින් එහාට ගිහිල්ලා ඒකෙන් නැවත ගොඩ නොනැගිලි තත්ත්වයටපත් කරගත්තොත් මාර්ගඵල අවබෝධයක් වුණා. ඒ කටයුත්තෙන් කෙරෙන කටයුත්තට ඉඩ හම්බෙන්නේ නැතුව යනවා. කුසලයට හේතු වෙන්නේ. දැන් කුසලයේ ගැන කරලා කුසලයේ පිළිබඳව ඔහු වැඩි යහපතට ඒකම තේරුම් අරගෙන. ඒක යථාර්ථයේ තේරුම් ගත්තොත්, ඒක වටිනාකම තේරුම් ගත්තොත්, ඔහු යලි කුසලයේ දෙන්න පුළුවන්. ඒක කුසලයට හේතු වෙනවා. දානං දත්වා සීලං සමාදිත්වා සංගරුං කତ୍වා මානං උප්පජ්ජති දිට්ඨිං උප්පජ්ජති. මානිය උපදිනා දෘෂ්ටිය උපදෝ. දැන් සමහර කෙනෙක් ඉන්නවා මම මෙච්චර වින් කරලා තියෙනවා. උඹලා කවුද? උඹලා මොනවද කරලා තියෙන්නේ? මගේ අහල කරලා තියෙනවා. දැන් මෙහෙම මාන්නෙන් අහනවා. ඒතර එයා හිතනවා. ඒකාන්තයෙන්ම මේ මාන්නේ නැගුණාම මාන්නේ මේ අකුසලයක් වෙනවා. ඒතර ඒ මුල් කරගෙනමයි මාන්නෙට වැටෙන්නේ. ඒතර ඉන්නේ කුසලයෙන් අකුසලයක් සිද්ධ කරගන්න. අපි නම් මහ දාන් දීලා තියෙනවා. උඹලට කොහෙද ඉතර වහිනාව. සමහර අය එහෙම කියනවා. ඒ මාන්නය කරගන්න. මන් නම් අපාගත වෙන්නේ. මම හතර වින් කරේ කිව්වා. දැන් වින් කරව වලින් අපාගත වෙන විදිය නැහැ. නමුත් අපි හිතා ඉන්නවා වින් කරලා අපාගත වෙන්නේ නැහැ කියලා. මෙච්චර වින් කරලා තියෙන මන් නම් අපාගත වෙන්නේ. ඒක දෘෂ්ටියක්. දිට්ඨිං උප්පජ්ජති.
දෘෂ්ටි උපදිනවා. දැන් මේ අභ්‍යාගත කියනකොට කුසල් අකුසල් නොවන හරියනේ මේ පෙන්නන්නේ. අභ්‍යාගත කියලා. දැන් මේ මස්ලේ කය හටගත්තා විපාකයක් වශයෙන්. විපාක අභ්‍යාගතයි. කුසල අකුසල් දෙකෙන් කර්ම වලට වැටෙනවා. ඒකෙන් හට ගන්නා විපාකයක්. දැන් කුසලයක් කරලා හටගත්තාම අපි කියමුකෝ ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ ලැබෙන විදිහට හටයුතු කරලා දන් දීලා. ඔව් ඒකේ ඒ බඳු පිරි සම්පත් ලබන්නේ, ආයු සම්පත් ලබන්නේ, සැප සම්පත් ලබා ගන්න, ධන සම්පත් ලබන්නේ හේතු වාසනාවන්තයෙක් කියලා උපන්නා. දැන් ඒ ටික අභ්‍යාගතය. ඔන්න ඔහුට පුළුවන් ඊට පස්සේ ඒක මුල් කරගෙන යලි පින්දහම් කරන්න. ලැබිච්ච වාසනාවෙන් ලොකු යහපතක් කරගන්න පුළුවන්. අභ්‍යාගතයේ මුල් කරගෙන උපනිශ්‍රය කරගෙන ඒකින් කුසලයක් කරගන්නවා. ඒ වගේම ඔන්නම් පුළුවන් ඔහුට ඔහුගේ ධන සම්පත් ඔක්කොම අරගෙන ඇමති පට්ටමක් එහෙම අරගෙන අනික අයට පාල ගහලා ඒ තමන්ගේ බල පුළුවන් කාර්යයක් වෙන්නලා අසාධාරණකම් කරලා ජය අරගෙන ඒකෙන් මත් වෙන්න පුළුවන්. ඒ වුණත් අභ්‍යාගතයේ මුල් කරගෙන අකුසලයක් කරගන්න පුළුවන්. ඒ විදිහට. ඔන්නම් මිදෙන්නත් ආර්ය මාර්ගයේ පුණ්‍ය ක්‍රමෙ මිදෙන්නත් පුළුවන්. දැන් නාමය රූපේට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. නාමය රූපේට විපරීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. සහජාත ප්‍රත්‍යය තියෙන්නේ රූපේ සතර මහා භූතය සතර මහා භූතයන්. ආපෝ ධාතුව, තේජෝ ධාතුව ආදි වශයෙන් ධාතු හතරයි. එක එක ස්කන්ධයක්. එකින් එකට ප්‍රත්‍ය වෙනවා. ඒතර නාමය රූපයන්ට ප්‍රත්‍ය වෙන ක්‍රමය ඒකයි. විපරීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සම්ප්‍රයුක්ත කරන්න බෑ නාම රූප. ඒක දෙකක්. ඔව්. නාම රූපයන්ට එන්නේ එහෙමයි. දැන් විඥානපත්‍ය මේ විඥානපත්‍ය නාම. විඥානපත්‍ය රූප. විඥානපත්‍ය නාම රූප. විඥානේ සහජාත ප්‍රත්‍යේ නාමයේ ප්‍රත්‍ය වෙනවා. විඥානේ විපරීත ප්‍රත්‍යෙන් රූපයේ ප්‍රත්‍ය වෙනවා. අර ප්‍රත්‍ය වෙන ආකාරය කියලා නෑ නේද? විඥානපත්‍ය නාම රූපං කිව්වා මිසක් විඥානේ නාමයේ රූපේට ප්‍රත්‍ය වෙන ආකාරය විග්‍රහ කරන්නේ. අන්න සෝවිසි ප්‍රත්‍ය තුලින් ගියාට පස්සේ තමයි ඒක තෝරා ගන්න පුළුවන්. ප්‍රත්‍ය වෙන ආකාරය. රූපිනෝ ධම්මා ආලෝකේනං ධම්මාන විස්කෘත වශයෙන් වත්. අන්න ඒකයි. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. රූපිනෝ ධම්මා ආලෝකේනං විපරීත ප්‍රත්‍ය. ඉතර වෙන්නේ. රූප ධර්මයේ අරූප ධර්මයට විපරීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. රූප ධර්මයන්ට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. නාම ධර්මයන්ට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. මේ ප්‍රත්‍ය වෙන ක්‍රමයේ දැනගන්න ඕනේ අර කතාව තුළ. රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. කලගෙඩියක් නිපදවන. දැන් කලගෙඩිය නිපදවන්න ගත්තාට පස්සේ අපිට කියනවා දූවිලි ටිකක්. මල වේලපු මල කුරු කරලා දූවිලි වගේ ගෙනත් දෙනවා. ඔකේ කලගෙඩියක් හදන්න කියනවා. දැන් වතුර නැහැ. කොහොමද කලගෙඩියක් හදන්නේ? අර ටික වතුරේ අනලා මැටි කරලා ඒකෙන් හැඩතලිය අරගෙන කලගෙඩියක් විදියට රකස් කරලා එහෙම ගත්තේ. හැබැයි මේක අල්ලපු ගමන් බිඳෙනවා. දැන් මේක තේජෝ ධාතුව හැම සත් කිරීම දෙන්න ඕන. ගිනියම් කරලා ඒක ආධාර කරගන්න. ඉතින් ওই જાතියෙන් හැදුවට පස්සේ අර ආපෝ තේජෝ ආයෝ පඨවි කියන්නේ මේවායි සම්මිශ්‍රණය කරලා ඒකෙන් හටගත්තේ දැන් අර කලගෙඩිය කියන කොට හදාගන්න. රූපයක් හදාගන්න. සම්මත රූපයක්. ඒක ධාතු සංකල්පනේ එහෙම වෙනවා. දැන් ධාතු වශයෙන් කියන එකේ මූලක් තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි. එතන කියන්නේ ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණ. එකින් එකට බැඳෙන ලක්ෂණ ඒකයි. ජලයට නෙමෙයි. තේජෝ කියන්නේ යමක් තෙදගෙන ඉඳන් ඉන්න ඔප් නැංගිලා එන ගතිය. සානවත් වෙලා හිටන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ ගතිය ඒක. වායෝ කියන්නේ සැලෙන බව. ඒකේ තියෙන නම්‍ය සුළු භාවය, නැමෙන සුළු බව. ඒකට ඒක වායෝ කියනවා. පඨවි කියුවේ ඒකේ තියෙන සලු ගතිය. ඒ ගති ලක්ෂණ හතරයි මුලටම ආවේ. ගති ලක්ෂණ හතරේ මුල නාමයේ හටගන්න. ඒවා ගතිය වලටයි. ගතියේ චිත්තජ රූප හෝ කර්මජ රූප නිස්පාදනය කළාට පස්සේ තමයි ධාතු වශයෙන් හට ගැනීමට මූල ආරම්භයේ රූප ධාතු වල මුල හටගන්නේ. හිතේ හටගත්ත ගතියට අනුකූලව රූපේ නිස්පාදනය වෙනවාම ඒ જાතිය තමයි ඔය එකතුනම හැදෙන්නේ. ධාතු හතරට ජලය,
පොළව, පින්න, උලග කියලා හතරකින් ධාතු හතර හට ගන්නවා. ධාතු හතරෙන් තමයි ඝනීභවන වස්තු හට ගන්න. මේකේ මේ හුඟක් විස්තර කරලා තියෙන හුඟක් මේ අර අභිධර්මයේ ගැඹුරුම කොටස් වල තියෙන හුඟක් විග්‍රහයක් මේ තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේක අර පොතේ විග්‍රහ ගත්තාම සෑහෙන විග්‍රහයක් නෙවෙයි තියෙනවා කියලා ඒක. මේවා විග්‍රහ කරන්න ගියොත් එහෙම සෑහෙන මේ අභිධර්මයේ මහා විශාල දැනුමක් ඒ දේශිත ධර්මයේ පිළිබඳ විග්‍රහ කරපු දහම් පිළිබඳ හැම දැනුමක්ම ලබලා තියෙනවා. මේ වචන පිළිබඳ අර්ථ දැනගෙන තියෙනවා. සෑහෙන විග්‍රහයක්. මෙච්චර දුර ගිහිල්ලා මේක ගන්න පුළුවන් ඉතින් අභිධර්මයේ පිළිබඳව ඉගෙනීමේ විශේෂඥය වෙන්න. මේ මූල ධර්මයේ තේරුම් ගත්තාම අපිට ඇති ලෝකයේ පැවැත්ම මෙහෙම හට ගන්නවා කියලා දැනගන්නයි. ඒකට හේතු වන්නා වූ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ මූල ධර්මයේ දැනගන්නයි. ඒක පිළිහැරපුවාම මේකෙන් මිදෙනවා දැනගන්නයි. මේ පටිච්ච වාර, සහජාත වාර, පච්චේ වාර, නිච්ඡේ වාර, සංසක්ත වාර, සම්පවිත්ත වාර, පඤ්ඤා වාර මේ සෑම ක්‍රියාවක්ම වාර 7කට බෙදෙනවා. මේ විග්‍රහය තියෙනවා. සතිපට්ඨාන දිනවා මේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්නේ. හේතුකාණී චන්දේවර හඳුරු ලියව පොතක තියෙනවා අංග සම්පූර්ණ විස්තර. හැබැයි ඉතින් තේරුම් ගන්න හරි අමාරුයි හුඟක් විග්‍රහ කරලා තියෙනවා. ඒක තේරුම් අරගෙන ගන්න එක ඉතින් අභිධර්මයේ පිළිබඳ හසල දැනුමක් මේ දැනට තියෙන විස්තර ගැන දැනගත්ත හැටි. සම්පූර්ණ නිගමනයට ඒක නෑ. නෑ ඒක නෑ. මත ප්‍රකාශ කිරීම උගත් තියෙනවා. ඒ වගේම අටුවා ටිකවලින් තිබිච්ච විග්‍රහ කරලා ඒවා පිළිබඳ ආචාර්යවාද වෙන්නලා නතර කරලා තියෙනවා. ඒ තේරුම් ගන්න ඕනේ අපි. ඔව්. අන්න ඒකයි කියන්නේ. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ ටික මේ ප ဋ ාණේ ගැඹුරු පැති හුඟක් විග්‍රහ කරලා ධර්මයේ සාධිකත් එහෙම ප ဋ ාණ කියන්නේ අපිරිම අර්ථය ඕකේ නෑ. ඒක තියෙන වෙනස් අර්ථයක්. අනේ ඒකයි කියන්නේ. වර්තමාන මොහොතේ හැම වෙලාවෙම පිටින් ක්‍රියාදාමයේ තමයි ඔක්කොම තියෙනවා. අතීත අනාගත වර්තමාන තුන් කාලයේම ප්‍රයත්නවල සම්බන්ධ වෙන හැටි. ඔක්කොම සම්බන්ධයිනේ. වර්තමානයේ ඉඳලා අතීත අනාගතයන් කල්පනා ගන්නවා. අපි වර්තමානයේ ජීවත් වෙමු අතීතය අමතක කරමු කියලා කෙනෙක් දැන් මේ කාලේ එහෙමත් කතා කියනවා. අතීතයේ ගෙවිලා ගියා. අනාගතේ ආවේ නැහැ. වර්තමානයේ විදර්ශනා කරන්න ඕනේ කියලා මේ විදිහට කියන අවස්ථා තියෙනවානේ. දැන් ඒ කියන්නේ මේ අර්ථය වෙනස් කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ද දැහැත් ඊටක් වල දාන්න පුළුවන් ද හාමුදුරුවෝ හරි කාට හරි බුලත් ඊටක් කන්න පුළුවන් ද කෙනෙකුට අතීතයේ මේක දැනගෙන හිටින මේ බුලත් බව මේ බුවක් බව දැනගත්තේ කොහොමද ඒ වෙලේ? අතීතයේ තිබුණ අධ්‍යක්ෂ ඉතින් නිගමනයේ සලා මිසක් ඒවා බුලත් බුවක් හොනුදුම් කළා කියලා. වෙන්නේ ඒකින් දැනුත් ජීවිතේට බුලත් ඊටක් ආපු නැති කෙනෙකුට දැක්කේ නැති කෙනෙකුට ඒ බුලතුයි බෝකේ හොනුදුම් කළයි කොස්කොලයි දෙල්කොලයි අර මෙයා දෙලහල ගල් කැටයි අර මෙයා ගොඩාක් ගිරක් තියෙනවා. බුවක් කැටයි එතකොට මේ විදුලටයි අර මෙයා අන්න බුලත් ඊලා කියන දැන් තෝරන්නේ ගැහැදි. යා බුලත් අඳුරන්නේ නැන්න. බුවක් අඳුරගත්තේ නැන්න. යා කොහොමද ලබාගන්නේ? වර්තමාන මොහොතේ ඒවා වැටෙන්නේ මොකකින්ද? අතීත අධ්‍යක්ෂින් බුද්ධයන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ තිබෙන ගැඹුරු බව දකින්න තමයි. ඥානයේ මෙහෙवला කියන්නේ බුද්ධ ප්‍රඥාව මෙහෙवला හිතන් ප ဋ ාණය ගැන විග්‍රහ කළේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ධර්ම ප්‍රසාදයේ ලැබීම නිසා උන්වහන්සේ දුක දහම් පිළිවන් සිහි කිරීමෙන් ලැබුණු දේ නිසා සාමාන්‍ය ජනයාට නිවන් දැකීමට හේතුකාරක වෙන දහම් නෙමෙයි. අවබෝධයක් මේකේ ශ්‍රාවක ගෝචර කොටසක් තියෙනවා. ඒ ශ්‍රාවක ගෝචර කොටස තුලින් ඒ පුද්ගලයාට අර 42000 ධර්මස්කන්ධ අදන්නේ. ඒ තුලින් ලබන්න පුළුවන්. නමුත් මෙතනින් යම් කිසි එකක් වැටහුනොත් ඒකේ ඒ තුලින් චතුරාර්ය සත්‍ය වටහා ගැනීමට හේතු තියෙනවා. ඉන්නවතේ තියෙන මුළු දහම් කාණ්ඩය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ පාරමිතා පුරාගෙන ආපු ශ්‍රාවක පාරමිතා තිබිච්චයි. ඒ ඥාන තිබිච්ච ශ්‍රාවක ඥාන තිබිච්ච නිසා ඒ අය ඔය අගමුල ඔක්කොම දැක්කා. සරියුත් මහ රහතන් වහන්සේ මුල් කරගෙන ඉඳපු ඒ ශ්‍රාවක පිරිස. ඒක පාරමිතා ගුණ. පාරමිතා නිසා පහළ වෙච්ච ඥාන තිබිච්ච නිසා. ඒක උන්වහන්සේලා තමයි ඒ කාලේ ඔය හරියාකාර විග්‍රහ කරන එකක් නෑර ගෙනාවේ. ඉතින් මේ කාලේ වෙනකොට ඤෙය්‍ය බුද්ධිලේ තමයි වැඩි හරියක් ඉන්නේ. අර උද්ගතිඥ කියන මට්ටමේ අය, විපරිතඥ කියන මට්ටමේ අය දැන් නෑ.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන කොටස දැනගෙන එළිය කර ගන්න මට්ටමේ අය දැන් ඉන්නේ. ඔය ගැඹුරු හරිය නැති වෙන්න හේතුවත් ඒකයි. තේරුම් ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ තරම් අතිසියුම් වෙනවා. මේ තරම් අති සූක්ෂම දුරට හිතන්න අවශ්‍ය නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ ප්‍රශ්න කරන සම්ප කියන එක. ඔව්. සම්ප කියන එක පස්සේ ලෝකයේ අතීත අනාගත වර්තමාන ඔව්. හටගත්තේ නැති වෙන සංඥාකාරී විඥාන උදේ අතර නිලං ශරීර විස්තරදකල විස්තරය දල්දිනේ හෝ ඒ කියන සියල්ලමයි කියන්නේ සම්ප කියන්නේ. ඒ සබ්බ කියන අර්ථ දෙකක්. එක අර්ථයක් තමයි සබ්බ කියනකොට සියලුම කියන එක. හැම දෙයක්ම එකතු කරලා සබ්බ කියන වචනේ ගන්න. සබ්බ කියන වචනේ අර්ථයක් තියෙනවා ස අබ්බ කියන වචනේ. ඒකෙන් සබ්බ කියන්නේ නිරුක්තියක් කියනවා. මම ස කියන්නේ සමා මම කියන්නේ මමත්වයේ කියන්නේ. අබ්බ කියන්නේ මමත්වයේ ඉල්බගත් ඒවාට සබ්බ කියන තව අර්ථයක් තියෙනවා. ඒ තව අර්ථයක්. ඔව් උපාදාන ස්කන්ධය මුල් කරගෙන තියෙන්නේ. ඒ සබ්බ වෙනයි. සබ්බේ තසති දණ්ඩක සබ්බේ බායන්ති මච්චුනෝ ආදී වශයෙන් පෙන්නකොට ඊතර සියල්ල ලෝකේ සියලු දේම කියන එක නෙමෙයි. ඒ සියලු සත්‍යයමත් උදේ ලයිති. මොකද හේතුව? මමත්වයේ එල්බගෙන ඉන්නෝ සියලු සත්‍යය. ඒ අතින් හරි. ඒ භාවයේ දුක් ඔව්. ඒකට සාක්ෂියෙන් අතීත අනාගත වර්තමාන තුන් කල්ලිම බැඳිලා තියෙනවා. ඒ තුන් කල්ලිම බැඳිලා තියෙන ඔව්. සදත්තනව ඒක සම්බන්ධවම පස්සේ සියල්ලමයි. ඔක්කොටම ඒ කියන්නේ සත්‍ය අතීත අනාගත වර්තමාන තුනේම ජීවත් වෙනවා. ඔව්. වර්තමාන මොහොතේ විතර නෙමෙයි කතා කරන්නේ. ඔව්. ඒකට අර කියන අනාගත රූප හැදිච්ච නැති රූප ඔව්. සම්බන්ධයෙන් තමයි. ඒ කියන්නේ සබ්බ කියන එකේ සියලු කියන අර්ථයට ගත්තාම සජීවී අජීවී සියල්ලන්ටම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ සබ්බ කියලා එකක් ඉන්නවනේ. ඒක අර්ථය. එතකොට සජීවී ඉන්න අය තෘෂ්ණා මුල් කරගෙන ඇලීමක් තියෙනවනේ සියලු දේ කර. ඒ තව අර්ථය. ඒ සබ්බ එකක්. අර සියලු ආකාරයෙන් එක් කරලා ගන්න සබ්බ තව එකක්. ඒකට සජීවී අජීවී සියල්ලම එක් කරලායි ගන්න. එහෙම ගත්තා. ඔව්. මම මට දෙන පාරේ. ඔව්. දැන් මම මේ රංගනයට දැකලවත් නැහැ. ඔව්. මොකද මම අහලත් නැහැ මොකද. ඔව්. ඒක දැන් මට අර මොනවද කියන සබ්බවට අයිතිද නැහැ. දැන් තමන්ගේ සබ්බ වලට තමන්ට අහුවෙච්ච හරිය. සබ්බ කියන්නේ තමයි ඉල්බගත සින්ට අනුකූල හරිය. දැන් අතීතේ අපි එලෙස් බල ගන්න පුළුවන්ද? ඔව් දැන් අතීත දැන් සබ්බ අත්හරින්න පුළුවන් නේ. ඔව්. සබ්බ අත්හැරගත්තාම නේ කෙලවර වෙන්නේ. සත්ව කෙලවර වෙන්නේ. එතනින්නේ. ඒක අත්හරින්න පුළුවන් දෙයක් ඒක. යම් තරමක් අත්හැරිය නම් ඒ ටික නිදහස්. සබ්බ වලින් නිදහස්. ඒතර යම් තරමක් Tamanට ගෝචර නොවිච්ච හරියක් සබ්බහා සම්බන්ධ නැහැ. දැන් මම අනාගතයට දැන් මම සත්‍යය කියන එක අනාගතයට උත්තරලා තියෙනවා. හරි අනාගතේ තමන් ගෝචර කරගත්ත පැත්තක් තියෙනවානේ අරමුණු කරගත්ත පැත්තක්. ඔය තමයි ඒකට ප්‍රයත්න කරනවා උපාදාන කරගන්න පුළුවන්. ඒ කරගන්න ඉඩ තියෙනවා. ඔව්. ඒක එහෙම නැත්නම් අතීතන වර්තමාන ඔක්කොම සම්බන්ධ නෙමෙයි දැන්. නෑ නෑ අපි ඒකෙදි කෝකහ තමයි ඇලුම් කරපු කොටස. ඒ පරිවර්තනය වෙන්න පුළුවන්. අනිකවා ඒකල මේ සබ්බ කියන එකට අහු වීමට හේතුකාරක දහම් තියෙනවා. අවස්ථාව ගොඩ නැගුණොත් තමයි අහු වෙන්නේ. ඒක අනාගතේ හැකියාව තියෙනවා. ඒක අතීත අනාගත වර්තමාන සත්‍ය ජීවත් වෙන්නේ. ඔව්. ඒක අනාගතේ මම සමහර විදිහට දැකලා ඒක උපාදාන කරන අඳ ගන්න මට. ඒක සබ්බ නීක කියන වචනේ ගැලපෙනවා ඔබට. ඒ කියන්නේ හිත කියන එක. සබ්බ වෙන්න හිත දහම්. ඒක. ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක කියන්නේ. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යයෙන් උපන් ප්‍රත්‍ය නීක දහම් කියන එක. අරගේ සම්බන්ධ නැහැ. ප්‍රත්‍යයෙන් උපදින්නේ තමා තුළ තියෙන හේතු හය මුල් කරගෙන උපදින්නේ. මුල් වෙලා. ඒ හරියයි තමාගේ සත්ව කියන කොටස සම්බන්ධව අහු වෙන්නේ. එතන අර ප්‍රත්‍ය නීකයි. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන්න ඒකට ආධාර දහම්. එහෙම තියෙනවා. සමහරවිට ඒක ආරම්භණයේදී ගෝචර වුණේ නැත්නම් ඒ හිතක් හටගත්තේ නැහැ නේද? ඒක. ආරම්භන විඥානනේ වුණේ නැත්නම් හිත හා සම්බන්ධ නැහැ. ඒකයි. ඒ ආරම්භන විචාරෙන් නොවිච්ච කොටස් සබ්බ මොනිතිය මොනකද අයිති නැහැ Taman අදාළ. අදාළ නේ? ඒක දුක්ඛ සත්‍ය. ඔව්. දුක්ඛ සත්‍ය කියන්නේ දුක් වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දුක්ඛ සත්‍ය. ඔව්. ඔව්. ආයතන දුක ආයතන ස්පර්ශ ආයතන කියන්නේ දුක්ඛ සත්‍ය. ඔව්. කාර්ය සත්‍ය කියන්නේ. ඔව්. ඒක ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා දුක්ඛ සත්‍ය කියන්නේ. ඔව්.
එතකොට දැන් අපි ඒවා දැන් ඒක දුක්ඛ සමුදය නෝ සංඛාර. ඔව්. හැබැයි මේක තණ්හාවෙන් අල්ලගත්තා නැත්නම් මේක දුක්ඛ කියලායි කියනවා. අයි කියලා කියනවා. අර ඒක කියන්නේ මේක සම්පූර්ණයි. එතන තණ්හාවෙන් අල්ලගත්ත විදිහට උපාදාන කියන්නේ. ඔව්. උපාදාන කයට හැරෙන්නේ මේ දුක්ඛ ආර්යයක් කියන්නේ. ඔව්. අපි මේ තව ඉතුරු කොටසක් තියෙන එතන දුක්ඛට අයිති වෙනවා. අයි කියනවා. ඔව්. ඒක නෙමෙයි සම්පූර්ණයි. සබ්බ දුක්ඛ කිව්වම අහු වෙනවා ඒක. දුක්ඛ දුක. ඔව්. සියලු දුක් වලට අහු වෙනවා. සබ්බයි සබ්බ සංඛාරය අතරින්. දැන් සබ්බ සංඛාර කියලා කිව්වහම සංඛාර කියන්නේ තමයි විසින් ගොඩ නැගුවා. දැන් ගොඩ නැගුවේ නැත්නම් ඒවා යම් කිසි අවස්ථාවක ගොඩ නැගුවොත් ඒක අහු වෙනවා. අන්න ඒකයි. අනාගතේදී ගොඩ නැගුවොත් ඒකත් අහු වෙනවා. දැන් අපි හිතමුකෝ වස කියලා ගහලා දිනවා කුප්පියේ. දිව්වේ නැගත් වසමයි. අන්න ඒ වගේ. දිව්ව තමයි මැරෙන්නේ. ඒක ආපදාව වෙන්නේ. නැගත් වසමයි. ඒ වගේ. ඒක මෙතන උපාදානය කරගත්තේ නැති. ඔව්. සියලුම දේවල් කරගත්ත පංච උපාදාන ස්කන්ධ කියලා. ඔව් පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදාන කරගත්ත හරිය. පංචස්කන්ධය කියන්නේ උපාදාන නොකරපු හරියත් එක්කලා. කියන්නේ. ඔක්කොම. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ ඒ වගේම හීන ප්‍රනීත රූපයයි යමක් විවිධ ඒ සියල්ලම රූපස්කන්ධය. ඔකටමයි තියෙන්නේ. උපාදානස්කන්ධය නෙමෙයි. පංච ස්කන්ධය පංච උපාදානස්කන්ධ උපාදානයි. ඔව්. දැන් පංච ස්කන්ධ උපාදාන වල හැදිච්ච බලවත් රූප වල තමයි අපි උපාදානය වෙන්නේ. ඔව්. එහෙම ඉස්සරහට ඔව් දැන් මෙහෙමයි. පංච උපාදානස්කන්ධය පංචස්කන්ධයෙන් තොර දෙයක්ුත් නෙමෙයි. පංචස්කන්ධයත් එකම බැඳිච්ච මනස නිසායි උපාදාන වෙන්නේ. එහි බැඳුණු යම් චන්දරාගයක් ඇත ඒ උපාදානයි. චන්දරාගී උපාදානයි. මේ ද්වතාවය කියන වචනයක් තියෙනවා. මේ ද්වතාව කියන වචනය ද්වය කියන වචනේ පෙන්නන්නේ දෙආකාරයකටපත් වෙනවා කියන එකයි. එකාකාරත්වයෙන් ඉක්ම ගියා. දැන් හිත රාගයේ සමග හෝ ද්වේෂයේ සමග හෝ මෝහයේ සමග හෝ එකතු වුණොත් එතන හිත එතනින් දෙවැනි தත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකාකාර නැහැ. ඒ කියන්නේ එකලාවක් නැහැ. මේ ද්වතාවය කියන වචනයක් මේ පෙන්නන්නේ ඒකයි. දෙවැනි සමග ඉන්නේ. ඒතකොට ද්වතාවයෙන් යුක්තයි. ද්වේෂයේ සමග ඉන්නවා නම් දෙවැනි සමග ඉන්නේ. ඒතකොට ද්වතාවයෙන් යුක්තයි. රහතන් වහන්සේ ද්වතාවයේ ඉක්මෙව්වා. අන්න ඒකයි. දැන් කෙනෙකුට යම්කිසි ආරම්මණයක් ගැන ආස්වාදජනක හැඟීමක් එන්ට තවත් කෙනෙකුට ඒ ආරම්මණයට ගැටුම්කාරී හැඟීමක් ගෙනීමට හේතුවෙන් තමගේ බහැගත දෘෂ්ටිය. ඒකයි වෙන්නේ. තමයි දෘෂ්ටියෙන් දුන්න නිගමනය මොකද්ද? ඒ අනුව තමයි ඒක ප්‍රියමනාපන ඒකට ඇලුම් කරනවා. ප්‍රියමනාපනම් ඇලුම් කරනවා. අප්‍රියමනාපනම් ගැටේ. දැන් ලේලි නැන්දයි කිව්වහම පුතාට ලේලි කියන්නේ සමග මේ සහකාරී. එයා ප්‍රියමනාපයි. ඒතර වෙනත් දෘෂ්ටියකින් අරන් ඉන්නේ ලේලි පියවන්නේ නැන්දා. එයාට අප්‍රියමනාප වෙන්න පුළුවන්. අර ප්‍රියමනාපේ දකින්නේ. අර තරුණිය හංගන හැඟුමක් එහෙම දැක්කොත් ඇස් දෙකත් එක්කලා කුකුරු ගහගෙන බලන්නේ මහ බොහොම තද වෛර අදහසක්. මහා අසංවරේ කියක් මෙහෙමයි කියලා. නමුත් ඒක දැකලා එනවා බොහොම සන්තෝෂ වෙනවා. දේවංගනක් වාගේ මට හම්බෙන්න ගෑන හරි ලස්සනයි. මෙහෙමයි කියනනම් එයා සන්තෝෂ වෙනවා ඒකනේ. ඒකම දැකලා අනිත් කෙනෙක් විරුද්ධ වෙනවා. අම්මා පුතා දකින්නවා. මේ පුතා අම්මා දකින්නවා. ස්වාමි පුරුෂයා අම්මා දකින්නවා. පුතා කියනවා දරුසේ මේ මව්දෙනේ හත. මාතෘ ප්‍රේමියක් හට ගන්නවා. භාර්යා ප්‍රේමියක් හට ගන්නවා ස්වාමියාට. එකම රූපයේ විවිධාකාරයෙන් දකින්න. ඒ දෘෂ්ටි යන්නේ. යෝග ඇලීමට ගැටීමට මුලාවට හේතුන විවිධාකාර දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටියමයි ලෝකයා දකින්නේ ඒ වස්තු පිළිබඳව. එනිසා ඒක වටිනාකමක් විවිධාකාරයෙන් තීරණය කරන්නේ. ඒ අනුව තමයි ඒක නිගමනය වෙන්නේ. ආරම්භණයයි ආරම්භන රසය කියන්නේ දෙකක් තියෙනවා. ඔක තේරුණාද? රමණය කරන විවිධ රසනේ. අරමුණ එකක් අරමුණ රසය කියන්නේ අන්නේ ඒ දෙක තේරුම් ගන්න ඕනේ. අරමුණ රසයේ විවිධ ආකාරයි. විවිධ කියන්නේ පූර්වේ නිවාසානුසති ඥානෙ, චිතුපපාත ඥානෙ, ආශ්‍රක්ෂය කරත් ඥානෙ. ඥාන තුනනේ.
ඔව්. ඔව්. චට්ඨායතනය කියලා කියන්නේ මේ චට්ඨ කියන්නේ 6. 6 වෙනි ආයතනය කියන්නේ චක්කායතනේ පළවෙනි එක, සෝතායතනේ දෙවෙනි එක, ගානායතනේ තුන්වෙනි එක, ජීවආයතනේ හතරවෙනි එක, කායායතනේ පස්වෙනි එක, මන ආයතනේ 6 වෙනි එක. චට්ඨායතනය කියන්නේ 6 වෙනි ආයතනයත් මන ආයතනේ. ඔව්. නාම රූපත්‍ය චට්ඨායතනය කියන්නේ ඉතල පහල වෙන්නේ මන ආයතනේ. නාම රූපයන්ගේ. ඉතල විඥානපත්‍ය නාමං නාමපත්‍ය චට්ඨායතන. ඉතල නාමයෙන් හටගන්නේ 6 වෙනි ආයතනේ. ඒත් මන ආයතනේ. ඒ නාම රූපාංග විදිහට මන ආයතනේ. කලායතන බවට පත් කරන්නේ චක්කායතන සෝතායතන වල පත් කරන්නේ ඊට පස්සේ. කලායතන මේක හැරේ හටගන්නේ නැහැ සත්වයකට. කොහොම හරි ආයතන එකයි හටගන්නේ. එක මොහොතේ. මේ පංචද්වාරයේ ගෝචර වන්නා වූ ආයතනයක් බවට පත් වෙලා හිටින් සත්‍යයටපත් වෙන්නේ සත්‍ය සම්පදායෙන් හතවතා පූර්ණ වෙච්ච එක. ඒකනම් මේ පංචද්වාර ගෝචර වෙන්නේ. ඇසකන දිවනාසයේ ශරීරයේ කියන පහට ගෝචර වෙන්නේ. ඒ ටික හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ හෝ සකස් වෙලා ඉඳලා. අර පටිච්චසමුපාදයේ හතරවෙනි අවස්ථාවේ ක්‍රියාවේගයෙන් සම්පූර්ණ ස්වරූපයක් වෙන්න ඕන. එතකන් තියෙන්නේ නාම ආයතනෙට ගෝචර වෙන්නේ. ඒක තමයි චට්ඨායතන ගෝචරයි කියන්නේ. පටිච්චසමුපාදයේ චක්‍ර තුනක් යනකම් මන ආයතනෙට ගෝචර වෙන්නේ. චට්ඨායතන කියේ මන ආයතනෙ කියේ ඒකයි. පංචේන්ද්‍රිය ගෝචරයක් දෙනකොට හතරවෙනි අවස්ථාවට ආපුවම තමයි පංචේන්ද්‍රිය ගෝචර වෙන්නේ. ඔව් සංකීච්ඡය. සංකීච්ඡයේ පංච උපාදානස්කන්ධ. සංකීත්තේ. ඔව්. සංච ඉච්ඡ කියන එකයි සංචීච්ඡ කියන්නේ. ඔව්. ඉච්ඡත්‍යහා බැඳුණු සමෝහයේ ඉච්ඡත්‍යහා බැඳුණු හිතට කියනවා සංචීච්ඡ. අන්න ඒකයි කියන්නේ. ඒක දී යතින් පස්තිගත නිරුක්තියක්. භාෂා නිරුක්තියෙන් අර්ථ දී යතින්. හිත කැමැත්තෙන් ඒ කරා බැඳුණා නම් ප්‍රාණඝාතය හෝ සත්ත්ව හිංසාවේ සම්බන්ධ දෙයකට. බැඳුනහම ඇති වෙන්නා වූ දේ තමයි සංචිත්ත කියන්නේ. සංච ඉච්ඡ සංචිත්ත. ඒ එතන වචනේ පැහැදිලිකම නැතිව තමයි මේ කොහොමද කියන්නේ නැහැ කියන අදහස කරන් තියෙන්නේ. ඒ තව එකක්. කිච්ච කියන්නේ කෘත්‍ය කියන එක. කෘත්‍ය සමගිකතේ මේකක්. දැන් පංච උපාදානය කියලා හිතන් කියන්නේ එක්තරා වැඩ පිළිවෙලක්. පංචකාම වස්තුන් කෙරෙහි කැමැත්ත නිසා ඒක අල්ලගෙන. හිතෙන් අල්ලා ගන්නවා ක්‍රියාවෙන් කතාවෙන් ඒකට බැඳෙනවා. බැඳිලා අල්ලා ගන්නවා උපාදානය කරනවා. මේ උපාදානය කියන්නේ ක්‍රියාවලියක්. උපාදානය කරන්නේ ආස්වාදයන් තිබුණා. ආස්වාදය කියන්නේ උපාදානය නෙවෙයි. ආස්වාදේ නිසයි උපාදානය කළේ. ආස්වාදේ නිසා අර උපාදානයේ ක්‍රියාත්මක වීමේ විහෙත වැහුණා. පංචස්කන්ධය පිළිබඳව ආස්වාදයන්ගේ බැඳීම නිසා පංච උපාදානය වුණා. ඒ උපාදානය කියලා කියන බැඳීමේ ක්‍රියාවලියක් වුණා. ඒ ක්‍රියාවලිය වෙහෙසක්. සංකීර්තේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කිව්වේ ඒකයි. ආස්වාදයේ දුක කියන්නේ මෙතන කිව්වේ. ආස්වාදේ නිසා උපාදාන කළා. ආස්වාද කරන නිසා බැඳීමයි උපාදාන කළා කියන්නේ. උපාදානයේ විහෙසක්. උපාදානය කරගෙන ඉඳලා අන්තිමට බලනකොට ආස්වාදේ ලැබුණේ නැත්නම් කොච්චියේ මම මෙච්චර කාලෙ විඳ වෙහෙසක් දුක කියලා එදලයි දුක් වෙන්නේ. එතකම්ම කලේ උපාදානයි. උපාදානයේ බෙදා නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න උත්සාහ කළා. ඒකලේ ඔක්කොම උත්සාහයේ වීර්ය දුක. ඒ උත්සාහයේ වීර්ය කලේ ඒකේ මතු ආස්වාදයක් දෙන බව දැනගෙන. පච්චාජාත ප්‍රත්‍ය බලාපොරොත්තු. උත්සාහ කළා. හරි සන්තෝෂයෙන්ම උත්සාහ කරන්නේ. හැබැයි සන්තෝෂ වෙන්නේ අර දුකට සන්තෝෂ වෙනවා වගේ පේනවා. සන්තෝෂ වෙලා තියෙන දුකට නෙවෙයි. ඒ තුලින් අනාගතයේදී විඳින්න තිබෙනා වූ ආස්වාදය දැකලා. කරු හරි ගිහිල්ලා කජු ගහක් යට ගිහලා කජු වහුලගෙන ගිහලා එක තැනක කජු පිට්පලක් තියෙනවා වහුල දාලා.
කජුගිරි හාර 500ක් එතන දෙවිලා අහු වෙනවා කජු කණ්ඩා ආසාවෙන් බලාපොරොත්තු වෙන කජු කණ්ඩ ගිය මිනිස්සෙක්. මිනට හරි සන්තෝෂයක් එනවා. කජු ටික දැකලා. ඊට පස්සේ මිනිහාට බූලම් මිරිකලා ඔක්කොම කළා ගඳ ගහන බූලම් තියෙනවා පණුව ඉන්නවා මිරිකලා ඔක්කොම කළා කජු ටික හදාගන්නේ සන්තෝෂයි. දැන් ඒකත් උපාදාන කළා. අයිතර ගිනහලා කජු පිළි ගාන කජු කපන්නේ සන්තෝෂේ. මොතල මද මිරිකලා තියෙනවා හොඳ කජු ටික ගිහි හරි සන්තෝෂයි. මොකද කජු මාළුවේ රහ විදීම නේද බලාපොරොත්තු. ඔක්කොම කළා ඉතින් උයනකොටත් සුවඳ දෙනකොටත් හරි සන්තෝෂයි. අපේ විලාර තමයි කජු ටික එන්න පහුලා තිබුණ නැත්තේ කිකේ ඉනහාවේ කපලා ඉතින් මේක නෝට කවුරු කජු මාළුව සැන්ඩි වොම් මොකද කරන්නේ? ඔක්කොම තේරෙනවා ඉතින් උපාදාන කරනවා. දැකින් විතරක් වෙච්ච දියා කාකා ඔකගේ හැටියම ඔය පදාමරි කිය. කැලේ පැනලා ඉන්නේ. මොකද ඒක සුවඳයිලා මු ඒක උසයන් කියන්නේ මු පස්සේ යන්නයි බව වෙද්දී එනවා. එකම දාමරි කිය. දැන් මොකද කරන්නේ? අත්‍ය අපිට වෙච්ච දියා. දැන් ඕන් දුකයි තියෙනවා. අනේ මම පණුව මිරික කරුවේ දැන් අදෝනා කියේ. ඕලා කරුවේ පණුව මිරික මම. අනේ මං ඇඟ හැම්පුණා කජු කටිගිරි ගාගෙන කජු ටික කැපුවේ. දැන් ඔක්කොම කියනවා. ඔය ඔක්කොම කලේ සන්තෝෂයි. ඉතින් දැන් සන්තෝෂයෙන් කලේ මොකද කජු මාළුවේ රහ නිසා අනාගතයේදී ලැබෙන රසයේ මුල් කරගෙන. ඒ විලාහේ උට සතුටක් ඇති වුණා. ඒක හොඳ වෙලක් ආවි වුණා. මහන්සියක් නැති දුකක් නැති සැප සැනසෙල්ලක් වාගේ. නමුත් විඳලා තියෙන්නේ උපාදාන දුක. ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ. උපාදානයේ නිසා විඳින දුක තමයි ආස්වාදයේ නිසා විඳින දුක තමයි මේ උපාදානීය කෘත්‍ය කියන්නේ. මේ සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වේ ඒකයි. ආස්වාදයේ දුක කියලා හිතුවොත් ඒක වැරදි. ආස්වාදයේ දුකට හේතුවක්. ආස්වාදයේ දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොතනකවත්. ආස්වාදයේ දුකට හේතුවයි. ඒ දුකට හේතුව ආස්වාදයේ නිසා. ආස්වාදයේ දුකට හේතුවයි ආස්වාදයේ නිසා විඳින්නා වූ දුකයි. ඒ ආස්වාදය ලබා ගැනීම. ඒ දුකට හේතුව නොතිබුණා නම් එහෙම ආස්වාදයේ නුඹුණා සත්‍ය සැරිසරන්නේ නැහැ කියලා කියනවා. ආස්වාදයෙන් නුඹුණා ලෝක සත්‍ය සැරිසරනවාද? උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ ආස්වාදයක් හේතුලින් නැගෙන නිසා. ඒ උපාදානීය ආස්වාදයක් නෙමෙයි. උපාදානීය දුක. දුක කිව්වේ ඒකයි. මේ පංච උපාදානීය තෝරගන්න කරුණේ සමහර හිතන්නේ ආස්වාදයේ කොහොමද දුකක් වෙන්නේ කියලා. ඉතින් බොරුවට නොදන්න බලා කියනවා වැටෙච්ච නැතිවන. මේ ඔක්කොම සැප දුකයි නේ කියන්නේ. ඒක බුදුබණ නෙමෙයි හිතාගෙන විශ්වාසයේ මේ කියපු කතාවක් විතරයි. සැප දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ. පංචකාම සුඛේ ඉතියා තියෙනවා. ඒ නිසා සත්‍ය පංචකාම ඉස්සරහට ගියා තියෙනවා. සාමවස්තුවක්. ඒක කියන්නේ තේරුමක් නැහැ. ඒක කියන්නේ. ඒක නිත්‍යතාවය තමයි ආස්වාද. අන්නේ ඒකයි. හැබැයි මහා දුරකට. ඒකයි කියන්නේ. ඒ අනිත්‍ය ස්වභාවයට හේතු තමයි ලෝක නිර්මාණය කරන අවිද්‍යාව. අන්නේ ඒකයි. ඒකම නේද? ආබන්දරමෝල් අවිද්‍යාව ගොඩනගු. ඔව්. ඒ සංකීර්ත කියන්නේ විරුද්ධියක්. ඈ? සංකීර්ත කියන්නේ විරුද්ධියක්. සංකෘත්‍ය. සංකීච්ඡ කියලා කියන්නේ කිච්ඡ කියන්නේ කෘත්‍ය කියන එක. සං කියන්නේ එකතු. කටේතු සමග එකතු වෙන සංකීච්ඡ. ඒන පංච උපාදාන කරන්නේ පංච උපාදානස්කන්ධයේ කටේතු සමග එකතු වීම. ඒකයි දුක. යම් කිසි පුද්ගලයෙකුට අයත් කර්මපතයේත විෂ්ණු ආදී මහා දේවතාවන් වහන්සේලාගේ සම්බන්ධතාවය කොහොමද කියන්නේ? දැන් මෙහෙමයි තියෙන්නේ. යම් කිසි දේවත්වයෙන් කටයුතු කරන පුද්ගලයෝ ඒ කටයුතු කරන්නේ ලෝකයාට යහපතක් කරන බලාපොරොත්තු වෙමින් හිතලා කියලා කරලා. ඒ කරගත්ත සුචරිතය සහ පුණ්‍ය කර්ම මුල් කරගෙන යමි කවුරු හෝ විෂ්ණු වේවා කවුරු වේවා දේවත්වයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා දේවත්වයටපත් වෙයි. එතකොට ඒගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද? දුක් විඳින කරදර වෙලා ඉන්න ලෝක සත්‍යයට උදව්වක් උපකාරයක් කරලා පිහිටක් වීම. ඒක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සතුට. ආස්වාදයක් විඳින්නේ ඒකේ. අන්නේ බලාපොරොත්තුෙන් තමයි ඒගොල්ලෝ ඒවට උදව් කරන්නේ උපකාර කරන්නේ. ඒතර මේ අපි විසින් කරන හැම කටයුත්තකදීම අපි යම් කර්මපතයක් බවට පත් වෙලා කටයුතු කරනකොට ඒ සියලුම කර්මපත මේ කෙනෙකුට පිහිටක් වෙන්න බැරි ඒවා නෙමෙයි. මොකද අපි විසින් යම් කර්ම කරන්නේ විවිධාකාර අදහස් වලින්. සමහර වෙලාවට කෙනෙකුට උදව් කරන බලාපොරොත්තුෙන් තව කෙනෙකුට කරදරයක් වෙන බව දැනගෙනත් ඒක කරන්න පුළුවන්. අදහස් දෙක සංකල්පනයක් ආවා. යහපතක් කරන බලාපොරොත්තුෙන් කරන වැඩකදී අයහපතක් වුණා. අයහපත කර්මපතයක් කියලා අපි කරාවා. හැබැයි යහපතක් කිරීමේ බලාපොරොත්තුෙන් කරපු කටයුත්තක සම්බන්ධතාවයේ කර්ම සම්බන්ධතාවයේ තමයි තියෙන නිසා. ඒ වගේ යහපතක් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ පිළිසරණ ලබා ගන්න. ගැළපෙන කර්මයක් අපිට පළ දීලා තියෙන්නේ. කර්මපත අවස්ථාවෙන් තියෙන්නේ. අන්න එහෙමයිද පුළුවන් තව කෙනෙකුගේ උදව් වෙන උපකාරයෙන්
අරකට අවශ්‍ය කරන ප්‍රතිකර්මයක් කරගෙන වේරේ. එහෙම හැකියාව තියෙනවා. ප්‍රතිකර්ම කරන්න බැරි කර්ම වලට කියන්නේ ආන්තරික කර්මවත් අනාන්තරික කර්ම. ඒ කියන්නේ ඒවට පිළිසරණ ගන්න බෑ කෙනෙක්. එහෙම ඉඩක් තියලා නෙමෙයි පාපය කරලා තියෙන්නේ. ලේසියකින් ගත එක මුලාවට හැවටිලා. සත්‍යයකින් නම් ඒ පාප කර්මය කරන්න ඉඩ නැහැ. ඒ ගුණේ දකින්න ඕනේ. ඒ ගුණේ දකින්න නැත්නම් ඒක මුලාවකට හැවටලා මිසක් ගුණ නැති නිසා නෙමෙයි. ඉන්නේ විවිධාකාර ප්‍රශ්න උඩ. ඒ ගුණේ හැටියට දැක්කනම් එයාටින් කවදාවත් මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම සිද්ධ වෙන්නේ නැහැ. බුද්ධ ශරීරයේ ලේපද්දන જાතිය පාප කර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. මේ වගේ යම් කිසි ආකාරයක පංචානන්තරික පාප කර්මයන් සිද්ධ වෙනවා නම් ඒවට ඒකාන්තයෙන්ම මේ තව කෙනෙකුගේ පිළිසඳකින් බේරෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා ඒක. ඒ කර්මයේ ගෝචර පුද්ගලයෙක් වෙනවා. ඉතින් ඒතකොට මේ දෙවියන්ගෙන් හෝ වේවා, මිනිසෙන්ගෙන් හෝ වේවා, එවන් උදව්වක් උපකාරයක් ලබා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කියන්නේ පාප කර්මයන්ගේ තිබෙන අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාවයේ ගොඩනැගෙන්න හේතු තියෙනවා. සියලු පාප කර්මයක් වශයෙන් කරපලියට සමාන විපාක නැහැ. ඒකේ විපාකයේ අඩු වැඩි වීමට හේතු වෙන බාහිර කාරණා බලපානවා. ඒ අනුව තමයි ඒක අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වෙන්නේ. කාරණා දෙකක් එතන වෙනවා. මෙතනකට බොරුවක් වෙලාවට. ඔව්. මේ මනුස්සයා කරුවලේ ගහනවා පොල්ලකින් මොරක්. ඔව්. අස්බන්නට ගහලා තියෙන තාත්. ඔව්. තාත්ත නැරෙන්නේ. ඔව්. කර්මයේ කිසිවෙක කොහෙද? දැන් මෙහෙමයි. ප්‍රාණියෙක් බව දන්නවා. ඒ සීමාවේ ප්‍රාණියෙක් ඉන්නවා කියලා හොරා කියලා හිතාගෙන ඉන්න ප්‍රාණියෙක්. ප්‍රාණඝාතයක් කරන හිතේනවනේ. ප්‍රාණඝාතයක් කරන හිතාවුනා ප්‍රාණියා කවුද කොයිබඳු කෙනෙක්ද කියන එක නෙමෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රාණියෙක් වෙනවා ප්‍රාණඝාතයක් කරන බව නිගමනය ගත්ත උපක්‍රමයේ ක්‍රියාත්මක කළා. කවුරු හරි ප්‍රාණියා මාලා. ප්‍රාණඝාතයේ පාප කර්මයේ සිද්ධ වුණා. ඒ තාත්තද පුතාද කවුද කියන එක නිගමනය කරන්නේ පස්සේ වෙනස් වෙන්නේ. ඒක බාහිර හේතු. අර කර්මයේ සිද්ධ වීමට අවශ්‍ය කරන ප්‍රධාන හේතු ටික නෙමෙයි. ඒක බාහිර හේතුන්ගෙන් ඒක නිගමනය කරන්න බෑ. ඒ පාප කර්මයේ සිද්ධ වීම බලක්වන්න. සමහරලාට ඉතින් තමන් තාත්තා වෙන්න පුළුවන්. මැරලා තියෙනවා. මේ මැරලා ගියම බාලඝාත පාප කර්මයේ ඔහුට සිද්ධ වුණා. ගුණ මහත්ය අනුව තාත්තා නම් මැරුණේ. ගුණ මහත්ය අනුව මේක අනාන්තරික වෙනවා. අන්තරික වෙනවා. ඒක බලක්වන්නද. සත්‍යය කියලා හිතාන ගැහුවත් ඒ වගේ. සත්‍යය කියලා ගැහුවත් එතන එහෙම. දැන් තාත්තා නිදාගෙන මොනවාරි කොළ ගොඩක් අදලා ඉන්න කොතන හරි. ඔය හරිය බිඹුරේ හරි නැත්නම් මගේ නායක හරි මගේ හරි පොළගේ හරි හිටියා දවල්. අපි දන්නේ ඕක. දැන් මේ හරියේ ඉන්නේ අර පොළක වෙන්න ඕන කියලා හිතන් ගල් ගෙඩියක් කරන් ගැහුවා පුළුවන් හරි. වැදුනොත් වදින්න. වැදුනේ තාත්තාගේ ඔළුවේ තාත්තා මාලා. අර රහුණාද. අනේ මම තාත්තා බව දන්නවා නම් ගහන්නේ නැහැ කියලා දින ඒක. ඒක වෙනම කතාවක්. පාරඝාතයෙන් තියෙන්නේ. ඔව්. ඒකයි. ඒකයි කියන්නේ. ඒ ක්‍රමයේ ඒකයි. දැන් යම් කිසි වෙලාවක තව කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. ඔහුගේ කර්ම බලවේගයෙන් සක්විති රාජ කෙනෙක් ලෝකේ පහළ වුණා. පංච දුස්චරිතයෙන් තොර ලෝකයක් හට ගන්නවා. මිනිහෙක් ප්‍රාණඝාතයක් කරන්නේ. හොරකම් කරන්නේ. මිත්‍යාචාරයක දෙන්නේ. බොරුවෙන් අනුන් සවට්ටන්නෙත් නෑ මත්පැන් බොන්නේ. එහෙම පරිසරයක් ගොඩ නැගී. ඒතකොට ඒ වගේම යහපත් පරිසරයක් මතුවලා එනවා. ඒ සත්‍විති රජුගේ පුණ්‍යානුභාවයකට හේතු වෙනවා කියලා අපි හිතනවා. ඔව් සාජාත ප්‍රත්‍යත්‍ය බලපානවා. ඒක සත්‍විති රජුගේ පුණ්‍යානුභාවය මතුවෙනකොට අනිකාගේ පාපයටපත් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි කිය පාපය ඵල දෙන්න සමානාන්තරයක් ඕනේ. සමානාන්තරේ වෙනස් කිරීම කළොත් අර පාපේ ඵල දෙන්න විදිහක් නැතු වෙනවා. පාපේ නැති වෙලේ නැහැ. සක්විති රජු ගන්න බෑ පාපයක් නැති කරන්න කාගේවත්. හැබැයි පාපේ ඵල දීමට අවශ්‍ය කරනවා පරිසරය වෙනස් කළ හැකියි. වෙනස් කරපුවාම අර පාපේ ඉඩ ඇති වෙනවා ඵල දෙන්නේ. ඒක දුරස් වෙනවා. සමහරවිට වෙනස් අවස්ථාවකදී ඊට ගැළපෙන අවස්ථාව සමානත්වය සකස් වෙච්ච ලා අර කැදලා ඉන්න පුළුවන්. ඒකයි කාරණා. ඒ කෙනෙක් යම් කිසි වෙලාවක උදව්වක් උපකාරයක් කරනවා නම් මේ වෙලාවේදී අර සමානාන්තරේ වෙනස් වෙලා ගියාන. අනන්තරයේ වශයෙන් ඉන්න කර්මයේ ඉඩක් නැති වෙනවා. ඒකයි ඉන්නේ.
යම් පුද්ගලෙක් සෝවාන් ඵලයකට නවවිධ විදර්ශනා ඥාන ටික පූර්ණ වෙන්න ඕනේද? නවවිධ විදර්ශනා ඥාන කියන එක පස්සේ අටුවා විග්‍රහ කරනකොට ලියාපු එකක් නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විග්‍රහ කරපු දෙයක් නෑ නවවිධ ඥාන ගැන. ඒවා තියන්නේ විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරනකොට ඥාන විග්‍රහයි තියෙන්නේ. උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බය ඥාන, ආදීනව ඥාන, ඔය ආදි වශයෙන් මොජ්ජිත කම්මිතා ඥාන ආදි වශයෙන් විග්‍රහ කරනවා. එහෙම එකින් එකට ඥාන විග්‍රහයක් කියන එකක් මේ ධර්මයේ තුල ප්‍රධාන ධර්මයේ තුල විග්‍රහ වෙලා නැහැ. හැබැයි ඔය ඇති වෙනවා. නැති වෙනව නෙවෙයි. ඒ ඔක්කොම එකම ඥාන කියන කොටසයි අයිති වෙලා තියෙන්නේ. වෙන්වෙන් කළා හිටන් වඩන ඥාන නෙවෙයි. ඥානීය සඳහා වැඩි වීම සඳහා කරන්න දෙයක් බුදුරන් වහන්සේ පෙන්වුවේ නැහැ. මාර්ගය විතරක් වළංග කිව්වා. ඥානය කියන්නේ ඵලයක්. ඵලය ගැන කරන්න දෙයක් නැහැ. ඵලය ලැබුණාම ගන්න එක. ගහක් හිටවාගත්ත ගොවියාට මල් අවශ්‍ය නම් ඵල අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ කියලා අහනවා. ඔහින් සාත්තුව කරන්න ඕනේ. නියම බීජේ හිටවලින්. ඒතර මල් ඵල උටත් කරන්න දෙයක් තියනද ගොවියාට කියලා අහනවා. සාත්තුව විතරයි කරන්න තියෙන්නේ. ඒවා ලැබුණාම ලබා ගන්න. මේ ගොයම අද පීඩේවා හෙට පැසේවා කියලා වෙනවද කියලා අහනවා. ඒකේ උරුම කාලයක් තියෙනවා. ගොවියා සාත්තුව හරියට කළොත් ඒකේ නියම කාලයට පොදිනවා නියම කාලයට පැහැෙනවා පැහුණාම අස්වැන්න ගන්නවා. සාත්තුව හරියට කළොත් අස්වැන්න වැඩි. ඒ වගේ හොඳ අස්වැන්නක් වුණා සාත්තුව හරියට කරන්න. ඒ වගේ නිවන් පැතුවට හරියන්නේ නැහැ. පැතීම කියන එක නෑ කියනවා නෙමෙයි. පැතුව ඵලියට නිවන් හම්බ වෙන්නේ. පැතීම උපනිශ්‍රේ වෙනවා. එනිසා සියලු පැතුම් අසාර්ථකයි කියෙන්නේ. පැතීමෙන් විතරක් යමක් කරගන්න බෑ කියලා පෙන්නනවා. සියලු පැතුම් අසාර්ථකයි කියලා පෙන්වන්නේ. කරුණු පහකින් යුත් දෙතු රාජපුත්‍රයා කෙසේනම් සජේ නොපතන්නේද පතන්නේමේ. කරුණු පහකින් යුත් භික්ෂුව කෙසේනම් නිවන නොපතන්නේද පතන්නේමේ. බුදුදේශනා මේවා පෙන්නලා තියෙනවා. දැන් කාරණා පහක් ගැන විග්‍රහයි. දෙතු රාජපුත්‍රයෙක් වෙන්න ඕනේ. රාජපුත්‍රයා නිසි රජකමට සූදු ආයතනයට පැමිණලා ඉන්න ඕනේ. රජුරෝ මහලු බාටපත් වෙලා පිය රජුරෝ රාජකම දෙන්නසල්ව සූදු තාත්තලපත් වෙලා ඉන්න ඕනේ. ඔය ආදි වශයෙන් කාරණා ගන්න පෙන්නලා තිනවා. මෙන්න මේ කාරණා පහ ඉදලා තියෙන දෙතු රාජපුත්‍රයා දැන් මට රජේ ලැබෙනවා කියන එක ගැන ඇයි පතන්නේ නැති? යයි රජේ පතනවා කියනවා. ඒ කරුණු පහකින් යුක්ත භික්ෂුව කෙසේනම් නිවන නොපතන්නේද පතන්නේ. සමහර තැන්වල විග්‍රහ කරලා බෙන්නනවා. ගලක් උඩ දාලා පින්වත් ගල උඩේවා කියලා වැතුවල එනවා. ගිතෙල් ටිකක් වතුරට දාලා මේක යට ආවා පින්වත් ගිතෙල් යට ආවා කියලා යනවාද? අන්‍යයන් වැතුවට හම් වෙන්නේ නැහැ කියලා බෙන්නවා. දැන් මේ දහම් පටලවා ගන්නවා. එක තැනක් අරගෙන අනිත් තැන අයින් කරනවා. එතකොට හරියන්නේ නැහැ. ඒ කියන්නේ වැතුම සුදුසු වෙන හැටි පෙන්නලා තියෙනවා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහකින් යුක්තව පතන වැතුම ඉටු වෙනවා. මොකද හේතුව මේ වැතුම උපනිශ්‍රේ වෙන අවශ්‍ය කරන කාරණේ තියෙන නිසා. ඒ වැතුමේ ඉෂ්ට කරගන්න තියෙන වැඩ පිළිවෙල තියෙන නිසා ඒකට ආධාරයක් වෙනවා. ඒකෙන් ඉටු වෙනවා. ඔව් ඇත්තටම වෙන්නේ. ඔව්. ප්‍රබල කර්ම විපාක ධාන භාවනා ආදී සුද්ධ ක්‍රියාවලින් ඈත්. ප්‍රබල කර්ම විපාක නමුත් ඈත් කරන්න පුළුවන් බැරි ඒවා තියෙන්නේ ආනන්තර පාප කර්ම කළොත් බෑ. කර්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ, උපවාදාවරණ, ආනාවිතිකමාවරණ කියන ආවරණ පහකින් වෙන් වෙන්න ඕනේ. ඒ වෙන් වෙන එකන් ධාන මාර්ගඵල ලැබෙන්නේ. පංචානන්තර පාප කර්මයක් කළොත් කර්මාවරණයෙන් ආවරණ වුණා නම් ආශ්‍රය ලබා ගන්න බෑ. ඒත් බැවි. කෙලෙස් වලින් ආවරණය වෙලා ඉඳන් ඒ ක්ලේශ ධර්මයෙන් ඉවත් වෙන එක. අර ධර්මයේ ලබා ගන්න බෑ. ඒ උත්තරී ධර්ම ලැබෙන්නේ නැහැ කෙලෙස් වලින් ඉන්න එක. ක්ලේශාවරණ. ඒක ඉවත් වෙන්න ඕනේ. විපාකාවරණ විසින් දි හේතුක අහේතුක පරිසන්දියක් ලැබෙ ඉන්නවනම් කොච්චර මහන්සි වුණත් මාර්ගඵලයක් ධානයක් ලබන්න බෑ යත් බැරි. විපාකාවරණේදී. ආර්යයන්ට උපවාද කරපියම් කිසි උපවාදයක් තියෙනවා නම් ඒ උපවාදී නිසා හටගත්තා වූ යටපත් වීම. අර ගුණ යටපත් වීම නිසා. ඒක කමා කරගන්න එක ලබන්න බෑ. උපවාදාවරණ. බුද්ධ ආඥා කඩලෙවලා හිටලා ලබා ගන්න බෑ. ආඥා කැඩුවොත් ඒ ආඥාව යලි සුද්ධ කළ ආයත සංවේදී පිළිලා ගන්නකම් ලබා ගන්න බෑ. ඒ ඵලෙ ලැබෙන්නේ. මේ කියන කාරණා පහෙන් සුද්ධ වෙන්න ඕනේ. එහෙම සුද්ධ වුණොත් මේ ධාන ආදී ලැබලා හිටන් සුද්ධ භාවයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒකම. ධාන ලබන් ඉස්සෙල්ලා ඒක දැනගෙන ඒවයින් සුද්ධ වෙන්න ඕනේ. පංච නීවරණයන්ගෙන් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙලා ඒ තත්ත්වෙටපත් වෙන්න. දැන් මේ ධාන භාවනාවේ මේ සුද්ධ ක්‍රියාවලින් ප්‍රබල කර්ම විපාක ඈත් වෙනවා කියන එක. අනිත් ප්‍රබල කර්ම විපාක නිසා
ලැබෙන්න තියෙන ධ්‍යාන භාවනාවත් ඈත් වෙන හේතු තියෙනවා. එහෙමත් කර්ම විපාක තියෙනවා. සමහරවිට ඒ අවස්ථාවේ කර්ම වේගයේ මෙහෙවිලා හිටන් එනවා මහා මේ යම් කිසි විදියක ඒ බඳු වන්නා වූ උතුම් ඵලයේ විදහරින්ද. හේතු වෙන කාරණයක් ඉතින් ඇදිලා ඉන්නවා. ඒකට වහලුනොත් එහෙම අර කියන ශක්තිය ලබන තියෙන ඵලෙ නැති වෙලා යනවා. එක්තරා විසුණු වහන්සේ නමක් අබ්බෝකාසිකාංගය කියන ආකාශයෙන් නම් ගහ වෘක්ෂ මූලයක් ඇසුරු කරගෙන ඒ වගේ ස්ථානයක ඉන්නවා මේ නොතෙමි ඉන්නේ නැහැ, දැල්ලෙනකවත් ඉන්නේ නැහැ. ඒ තරම් මේ යම් කිසි අර ඒ වගේ දුතාංග ආරක්ෂා කරන මෙහෙම හිටව විසුණු වහන්සේ නමක්. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙලා හිටන් අන්තිමට අරිහත්ත්වයටපත් වෙන්න ඔන්න මෙන්න කියන මට්ටමක හිටියා. මහා වැස්සක් වැස්සා. එහලා ඔළුව ඇඳුම් ඔක්කොම තෙමුණා. ඇඳගෙන හිටපු දිව්. කැලේ කවුරුත් නැහැ. මෙයා මිරිකලේ වෙරලා නම් ගලවලා කවන්නේ එලා තිබ්බා වැස්සේ වුණාට පස්සේ. එහෙම ගහකට හේතු වෙලා ඉන්න මහන්සියට නිින්ද ගියා. ඉතලා තරුණ උපාධිකාවක් තමයි අපුපස්ථාන කරන්නේ. උපාධිකාව හරි දුකක් ඇති වුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ දැන් කොච්චර දුකෙන් ඇද්ද හීතලේ වෙවිලවිලා ඇති මහ වැස්සේ තෙවෙනවා. උඩට පියාසාවක්වත් මොකුත් නැහැ. දැන් බොහොම හීතලේ ඇති. මං ගිහිල්ලා ගින්දර ටිකක් අම්මලවලා දෙන්න ඕනේ කියලා ඉතින් ආයෙකට අවශ්‍ය කරන ආම්පාරණත් අරගෙන ගිනි මොලවා දෙන්න ගියා මහරේ. කවුරුවත් නැහැ තනියෙන් ගියේ. යනකොට නම් හොඳ කඩවසම් හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ නිර්වත නිදා ඉන්නා දැක්කා. අර ගියේ වයි ගුණේ ඔක්කොම අමතක වුණා. තාම හැංගීම ඇති වුණා. අරවා පැත්තකින් දාලා ඊළ වදාගත්තා. හාමුදුරුවන්ටත් මන් ඉච්ච නැතුව ගියා. ඒ ස්පර්ශය ලැබෙනකොට. හාමුදුරුවෝ කාම සම්භෝගිය ගියේ. සත්‍ය කල්පනා කරලා මම දුක අවලක් කරගත්තා. පාවාදිකාරවත් වුණා. ඉතින් ඊළ බුදුරණන් වහන්සේට අල්ලාහ් දුකේ විකියට මෙහෙම දියා සිද්ධ වුණා. මානව පාරාදිකාරය. කරන් දෙයක් නෑ දිවුරල යන්න කිව්වේ. තව අඩහෝරාවක් හිටියා. හරි හතරපත් වෙනවා. මේ එච්චර හේතු ආසනාවල් ලංගෙලා තිබුණා. ඉතින් ඒ අඩහෝරාව කියන යා තියා දිව්‍ය අප්සරාව 1000ක් ඇවිදින්නටවත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. මොකද විශාල පරිවර්තනයක් වෙන්නේ. ඒ පරිවර්තනේ කාම හැඟීම් මාත්‍යයක්වත් කායික වශයෙන් සම්බන්ධ නැතුව යනවා. ඒක විශේෂ පරිවර්තනයක්. ඒක අපි ඕනකමින් කරන එකක් නෙවෙයි. ඒක හිතන්න බෑ අරිහතුන් වහන්සේගේ මානසිකත්වයේ හරි බැරෑරුම් දෙයක් අපි කොහොමද ඒක ඇති කරගන්නේ කියලා එහෙම අදාය වේලා වැඩක් නෙවෙයි. ඒක එතෙන්දී ඒ තත්ත්වය ලබන්නේ. ඒ පරිවර්තනයත් ඒකයි ඒක සිද්ධ වෙන්නේ. ආයත් ලොකු පරිවර්තනයක් වෙනවා. විශාල පරිවර්තනයක් ඒක. දැන් අපි වෙන දෙයක් ඒවා ඉතර ඒ පරිවර්තනය කියන්නේ අපි තෝ ඉස්තර පරිවර්තනයක් මෙහෙම වුණොත් යම් කිසි මිනිහෙක් ඉස්ත්‍රියෙන් පිළිබඳ විශාල හැඟීමකින් ඉන්නවා. එයා විරියමනාප කාන්තාවක් හම්බෙලා කාම සම්භෝගයේ යෙදුණා. උපරිම තෘප්තිය ලැබුව අවස්ථාවේ ඉන්නේ පැත්තකට ගියා. තවත් ගන්නේ ඒකයි අනේ වරින් මේ අත්ති කිව්වට ඒ මොකද? පස්සේ නම් කියනවා දැන් බෑ. වෙනස බලන්න. හොඳයි ওই සත්‍යයේ දිගටම හිටියන රහතන් වහන්සේ නමගේ ස්වභාවය වාද. පස්සේ ආත් කියන්නේ ඉතරනේ. ඵලයන්. මොකද? පිටරේ වුණේ. අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඕක දැන් බැරිලා හරිය කාමයෙන් පෙරවිලා ඉන්න අවස්ථාවක එහෙම කිව්වොත් මේක එනවා આવොත් එහෙම මම ඵලයන් කියන වට පුළුවන් දැහුවේ. මගේ හිතනම් කියන්නේ කොච්චර කිව්වත් ඒක නම් කරන්නේ. විදහා කියන සමහර කියන්නේ හැංගීමෙන්නේ. අන්න ඒකයි කියන්නේ ඒ වගේ තියෙන හැංගීම් ඇති කරන කායිකත්වයේ පහ විනාශ කරන අරිහත් ඵලයත් එක්කලා. ඊට පස්සේ උන්වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකයි වෙනස. ඒක ඉතින් අපිට ඒ තත්ත්වෙටපත් නොවි කල් තියාන ඉඳගෙන. උන්වහන්සේගේ ස්වභාවය මේක අපි කොහොමද එතෙන්ටපත් වෙන්නේ කියලා අධෛර්ය වෙන්න ඕනෙත් නෑ. අපි එතන ඉන්නවා කියලා බොරු කියන්න ඕනෙත් නෑ. අපි ඒකට ඉතකන් එනකම් මාර්ගය පූර්ණේ කරගන්න බලන්න ඕනේ. හැබැයි මාර්ගය හරියට වඩනම් ඔය ඵලයේ ඒකාන්තයෙන් ලැබෙනවා ඒක අපි කරන එක නෙමෙයි. ධර්මිය පවත්තයි නිර්වාණ කරදරයට යාම සඳහා ධර්මිය පුරවන්න. ඒ ක්‍රමය නෑ චේතනා කරන්න. චේතනා කරන්නේ නැහැ කියලා පිළිනවා ඔය. ඒක දකින්න ඕනේ. ආතන්වාසේ නිවිගුව සංස්කෘතිය දෙන්නේ රාජික සංස්කෘතිය. ආත්මය ආතන්වාසේ නිවිගුවලා කර දැනකට සම්මේ. ඔය ඒක එයා දන්නේ නැහැ. ඒක රාගී නිසා විතරයි එහෙම නොවෙන්නේ. අන්න ඒකයි කියන්නේ. පහක් තව ඔව් බාහිර දිනනවා. වාතේ නිසා, පිට නිසා, ඒ වගේම මලබර, මූපර, භූපන්වන්ගේ ගැලසීම ආදී වශයෙන් කියලා කාරණා දිනනවා. කාගේ නිසා කියන එක විතරයි නැත්තේ. භූපනෝ කියන වචන මාත් හරියට විග්‍රහ කරලා බැලුවට ඒක අහුරුන්නේ නැහැ හරියට. ඒක ඔය භූපනෝ කියන වචනේ යම් කිසි ශරීරය තුල ඇතිවෙනා වූ යම් කිසි විදිහක යම් මේ ඇතිවෙනා වූ දෙයක් නිසා හටගන්න දෙයක්. යම් කිසි අපද්‍රව්‍ය හෝ යම් කිසි ආකාර කියන්නේ යම් කිසි කෘමි සත්ත්ව කොටසක් නිසා රෝගී තත්ත්වයක් වෙන්නේ. රෝගී තත්ත්වයක්. ඒ නිසා ඒක මේ නෑ. මොකද සුත්‍රාන් වියලෙනවා. රාතන් වහන්සේ සුත්‍රාන් නෑ.
ඒක වියලෝනවා. ඒ මොහොතේම සම්පූර්ණ වියලලා. ඔව්. ඒ කායික පරිවර්තන ඉවලදී ඒක වෙන්නේ. ඒසයි එහෙම ඒ උන්වහන්සේලාට එහෙම සම්බන්ධයක් නැහැ ඊට පස්සේ. ඉතින් මුළු පරිවර්තනයේම ගැළපෙන්නේ නැත්නම් වෙන ගිහියාගේ ස්වභාවයේ තියෙන පංචකාම ආශ්‍රිතත්වය. පංචකාමයේ ස්වභාවය අතුරු කරන දෙනක පවා වදින කිරණ පවා ඊට අනුකූලයි. ඒක උන්වහන්සේලාට විසයි. දැන් දලබුවා ගෑවුනහම දලබුවට විස නැහැ අපිට විසයි. දලබුවා වටිනා නිසා නෙවෙයි උඩ විස නැත්තේ. උගේ තියෙන ස්වභාවය ඊට බුද්ධ පුද්ගලයාට විසයි. දලබුවා ගෑවුනහම විසක් නැහැ. සංඥා වේදනා මනෝ සංකාර වලින් සතගමනක් හදන්නේ නැත්නම් මනෝ සංකාරයෙන් හිතවිල්ලක් ගොඩනගලා මතු බලාපොරොත්තුවක් ඇති කරන්නේ. ඔක වින්දනයක් විතරයි. ඔක විපාකයක්. විපාකයක් කර්මය සම්භව කළොත් තමයි මතු භාවයක් හදන්නේ. ස්වාමීන් වහන්සේ ඒකට අර චේතනා හම්බික්කවේ කම්මං වදා චේතයිස්වා කම්මං කරොති. ඔව් ඒකයි කිව්වේ. ආයේන වාචාය මනසාපි. ඔව්. චේතනාවයි වේදනාවයි දෙකක්. චේතනාවේ ස්වභාවය හිත තනනවා කියන එක. යම් බලාපොරොත්තු සහගත හිතක් සකස් කරන්නේ චේතනාව. වේදනා කියන්නේ වින්දනය. ඒක විපාකයක්. වේදනා සංඥා කියන්නේ දැනෙන හැදිනෙන බව. දැනීම හැදිනෙන විපාක සම්පන්නයි. සංඛාර මූලිකත්වයෙන් නෙවෙයි ඒක. සංඛාර වලින් තමයි කියන්නේ චේතනාව. හිත කොට නගනවා. ස්වාමීන් චේතනා හම්බික්කවේ කම්මං වදාමි කියනකොට කර්මපතයක් වෙලා නැහැ නේද? කර්මයක් විතරයි. කර්මපතයක් වෙන්නේ චේතනාවෙන් තනිකර චේතනාවට කර්මපතයක් ගොඩ නගන්න බෑ. චේතනාවක් මුල් කරගෙන හිතවිලි නගලා ක්‍රියා කරලා කතා කරලා මේ ආදික කරන්න ඕනේ. කර්මපතය බවට පත් වෙන්නේ එතකොටයි. ඒක අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ස්වාමීන් පොඩ්ඩක් විස්තර කරනවා සිතෙන් මේක වෙන්නේ නැහැ. චේතනාව කර්මය නම් ඉඳලා ආපහු කොහොමද ඒක සිතෙන් චේතනාව මුල් වුණාට පස්සේ කර්මයකින් ඉස්සෙල්ලාම හිතට පහළ වෙලා චේතනාව තුළ හිතවිලි මෝරනවා. හිතවිලි මෝරන්න පටන් ගන්නවා. ආශේවන ප්‍රත්‍ය ලබනවා. හිතනවා යලි යලි හිතනවා ඒ ගැන. හිතන්නේ යලි යලි හිතවිලි මෝරනවා. මේරුවට පස්සේ ඒ සත්‍යයෙන් ඉන්න බෑ. ඒක ක්‍රියාත්මක කරන්න ක්‍රියාව කතාව ඕනේ. චේතනාවක් නැගෙනකොට ප්‍රාණඝාත චේතනාව ඒක. අදත්තාදාන චේතනා, කාමීත්‍යාචාර චේතනා, මුසාවාද චේතනා මෙහෙමනේ යන්නේ. දස අකුසලයේ චේතනා 10ක් යනවා. ඒ වගේම දස පුණ්‍ය ක්‍රියාවට චේතනා 10ක් යනවා. චේතනාවෙන් පිනක් කරන්න හෝ පවක් කරන්න හෝ හිතුවනම් ඒ හිතපු ගාමේ කෙරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන බාහිර කරුණු එකතු වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ යම් කිසි මිනිස්සෙක් ධාමරික මිනිස්සෙක් එක්තරා මට්ටමක. ඔහුට අවස්ථාවක් ආවොත් මිනිහ මරනවා ලැහැත්ති. මිනිහෙක් මරනවා ලැහැත්ති වෙන විදිහේ මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්. එයාට කවුරුහරි අරුපාලුවක් කරලා යන්න. ඔකට අහු ඉන්නේ ගහනවා වගේ අත කරලා දානවා. මරනවා කියන වචනේ ආවේ නැහැ කියන්නේ. ඊට පස්සේ ආරංචි වෙනවා අන්න ගිහිලා ඉතින් උඹේ දුවත් දූෂණය කළා ගිහින් තියෙනවා. මොනවා? එන අහු ඉච්චා. අන්තවත් බලවත් උනා. අර කායි මේකයි දෙක එකතු කරලා පස්සේ ඔක මරනවා කියලා ආවදාසක්. අහුණාට පස්සේ. ඒක අහු ඉච්ච තැන කියලා ඉන්නේ. ඊට පස්සේ තවත් ආරංචියක් වෙනවා අතහතත් මරලා ගිහිල්ලා කියලා. ආයි බලවලා ඉන්නේ දැන් යනවා ඔක හොයාගෙන කියලා යනවා. අනේ වෙනස් වෙනවා ඉන්නේ අදහස දෙන්න. ඇතුලේ මෝරලා ඔක මරනවා කියන ප්‍රාණඝාත චේතනාවදී ඔක මරනවා කියන අදහස බලවත් වෙනවා. දැන් බලවත් වෙලා වැඩි වෙන විට කය වචනේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. බලي අඩු නම් කය වචනේ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය අඩුයි. ඒක සමහරවිට හිතවිල්ලකට සීමා වෙලා නවතින්නත් පුළුවන්. අන්න ඒ වගේ හිතවිල්ල මෝරන්න ඕනේ ඉස්සෙල්ලා. මෝරලා ඊට පස්සේ කතාවට නැගිලා ඊට පස්සේ ක්‍රියාවට නැගිනවා. ඒ ක්‍රියාවට නැගෙනකොට චේතනා බලවත්. ඒතර කාය සංකාර වචී සංකාර වෙලා. මනෝ සංකාර ඉක්මවා යනවා. දැන් වේදනා සංඥා විතරයි මනෝ සංකාර. විතර්ක ਵਿਚාරයේ වචී සංකාරයි. හිතවිලි කියන්නේ වචී සංකාරය. හිතවිලි මනෝ සංකාර නෙවෙයි. හිතවිලි කියන්නේ හිතෙන් කරන ක්‍රියාවලිය. වචී සංකාර. හිතෙන් කීමක් කියනවා. ඔව්. හිතෙන් කීමක්. කීමක් නේ. ඒකයි වචී සංකාරය. හිතේ හැඟීමක් වේදනා සංඥා කියන්නේ. කාරණා දෙකක්. හිතෙන් කීමක් වචී සංකාර කියන්නේ. විතර්ක ਵਿਚාර.
ඒකයි තියෙන වෙනස. ඉතින් හැඟීමට ආවට පස්සේ හැඟීම බලවත් වෙලා හිතෙන් කියන්න පටන්ගෙන වචී සංකාර බලවත් වෙලා කටෙන් උපිට වෙලා තවත් බලවත් වෙලා ක්‍රියාවට නැගෙනවා. එන්නේ චේතනා බලවත් වෙනවා. මනෝ සංකාර කරනගෙන තිබිච්ච චේතනාව වචී සංකාර වලට බලවත් වෙනවා. ඒක තවත් බලලා කාය සංකාර වලට බලවත් වෙනවා. බලවත් වෙලා ඒ චේතනාවෙන් තොරව කරන්නේ නේ. ඉස්සෙල්ලා හටගත්ත දේ නෑ පස්සේ මේක කරන්නත් බෑ. ඉස්සෙල්ලා හටගත්ත චේතනාව එන්නේ වර්ධිනේ වුණා. ආශයෙන් ප්‍රත්‍ය ලැබලම මතු මතු හටගන්න එක බලවත් වෙනවා. කාය වචන ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තමයි ඒ වැඩේ කරන්නේ. භාවනාව කරන භාවනාවේ මානසික කරන්නේ නැහැ. භාවනාව එහෙමයි. ඉතින් අලෝභ සම්මා සංකප්පයට අහු වෙන්නේ අව්‍යාපාද අවින්දන එකම සංකල්පනා. භාවනාවට ඇදිලා භාවනාවේදී එතනින් ගිහිලා මනෝ සංකාර බලවත් වෙනවා. අන්තිමට. මේ මනෝ සංකාර බලවත් වීමේදී භාවනා ක්‍රියාවලියක් නිසිද්ධ වෙන්නේ කියලා. දැන් අක්‍රියාත්මේ ක්‍රියාකාරීත්වය කියන එක කය සකස් වෙනවා. කය ක්‍රියා කිරීමෙන් යමක් කරනවා. කය ක්‍රියා නොකිරීමෙන් යමක් කරනවා. කාය සංකාර වශයෙන් කරන ඒවාට කියන අක්‍රියාත්මේ ක්‍රියා සමුත්ථානය කියලා එකක්. දැන් අපි හිතමුකෝ ඇවැද්ද සම්ලි යනකොට කියනවා වරදක් කෙරිලා නම් කියන්න. නැත්නම් නිහඬ වෙන්න. ඉතින් එකෙනෙක් කියනවා මේ වරද කෙරිලා තියෙනවද පළමුවත් අහනවා දෙවෙනිවත් අහනවා තුන්වෙනිවත් අහනවා. එයා සද්ද නැතුව ඉන්නවා. හැබැයි එයා කලේ බොරුවක් කළා ඒකට. අක්‍රියාත්මේ ක්‍රියා සමුත්ථානය කියන එක එතන නැගින්නේ. වරද කළා කියලා පොරොන්දු වෙලා නොකිය සද්ද නැතුව ඉන්නවා. ඉතින් කටේ වචන පිට වුණ නැතර එයාගේ වාසිය කෙටිලා. ඒක අක්‍රියා කායික හෝ වාචික අක්‍රියාත්වයෙන් ඒක හැඟෙවුවා. මේ අක්‍රියාත්වයක් මේ කාය වාචික කියන භාව කර්මයේ සිද්ධ වෙන තැනක් විතරයි. ඒ වගේ යම්කිසි වැරදි ක්‍රියා කරන මානසිකත්වයේ දුරු වෙලා ගියහම තමයි වැරදි ක්‍රියා නොකරන තැනටපත් වුණා. ඒක මාර්ගාංගයක් වෙනවා. දැන් සීල කොටසට වැටෙන්නේ ප්‍රාණඝාත විරතිය අදත්තාදාන විරතිය කාමීත්‍යාචාර විරතිය ඒ තියෙන වැටෙන්නේ සීල සාසනයට වැටෙන්නේ මාර්ගාංගුල විරතිය කියන්නේ කැමැත්තේ වෙන්වීම එතන ක්‍රියාවලියක් නෙමෙයි වෙන්නන්නේ වෙන් ගුණ බව වෙලා අවබෝධයෙන් පස්සේ අනේක එකෙන් කය ක්‍රියා නොකිරීමේ ගුණය වැඩෙනවා ඒකත් කායිකයි ඔව් එහෙම ඇතල වැඩි දැන් පින්පව් දෙක සකස් වීමේ ප්‍රධාන කාරණය තමයි ලෝක සම්මතිය. ලෝක සම්මතියෙන් බැහැගත්තා වූ සම්මත කිරීමෙන් තමයි බොහෝ කර පව් සිද්ධ වෙන්නේ. දැන් අනුන් සතු දෙයක් හොරගම් කිරීම කියනකොට එන්නේ ලෝක සම්මතිය තුලින්මයි තමුන් සතු කරගෙන තියෙන්නේ. පිරිසක් එකතු වෙලා සම්මතියක් පිළිටවගෙන ඒ සම්මතිය තුල ඉඳගෙන තමයි ලෝක සම්මතිය මේ ඉඩම මගේ. මේ දීපොළ මගේ. මේ වස්තුව මගේ කියලා සම්මත කරගත්තා. ඒ සම්මතිය බිඳහලා ඉතින් අරගත්තාම තමයි අනුසතු දෙයක් ගත්තා වෙන්නේ. නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි පාප කර්මයක් වෙන්නේ. හොරකම් කිරීමේ පාප කර්මය නැගින්නේ ඒක. කාම මිත්‍යාචාර පාප කර්මයක් ඒවත්. කෙනෙකුට අවේරක් කිරීමේ ගොඩ නැගින්න. බොරුවෙන් අනුන් රවට්ටලා පාපය ගොඩ නැගින්න. ලෝක සම්මත. ඔව්. අනිත් ලෝක සම්මතය ඔව් බලන්නේ ඒක. මේ ලෝක සම්මතියක් ඇති නිසාම තමයි සතර අපායක්, මනුෂ්‍ය ලෝකයක්, කාම සුගතියක් ඔක්කොම අහුවෙලා තියෙන්නේ. සම්මතිය ඉක්ම ගියා නම් ඔය එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. තුන් ලෝකෙම සම්බන්ධතාවය ඉවරයි. සම්මතිය ඉක්මෙව්වනේ. ඒ සම්මතිය තුල ජීවත් වීම බලාපොරොත්තු වෙන්නේ සම්මතිය තුල. සියලු සත්‍යය. මේ සම්මතිය කලකිරීම නිසා වුණ දූෂිතාවය නිසා තමයි එතන දුගතිය හටගන්නේ. පැවැත්ම බලපානවා නම් පැවැත්ම තුල තියෙන ඕකයි. ස්වාමීනාත් අපි මෙතෙක් කියලා කතා කරලා දැන් කර්මයක් වචී සංස්කාර කාය සංස්කාර වචනයයි ක්‍රියාවටයි නැගිනකොට තමයි ප්‍රබල වෙන්නේ කියන්නේ. ඔව් ඔව්. ඒතකොට උපාලි ග්‍රෝහකයන්ට බුදුරජාණන් වහන්සේ කරන සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ වෙනකොටදී
බුදුරජාණන් වහන්සේ අර කාය දණ්ඩේ මනෝ දණ්ඩේ පිළිබඳව ඒ නිගණ්ඨනාථ පුත්තනේ කාය දණ්ඩය, මනෝ දණ්ඩය, වචී දණ්ඩය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මනෝ කර්ම, කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම. කර්ම ප්‍රවලයන් කියන උත්තරන් විතර. ඔව්. ඒ කර්ම මූලිකයි. කර්ම මූලිකත්වයෙන් යම් කිසි පාප කර්මයකින් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව නෙමෙයි එතන මුල්ුනේ ක්‍රියාව සිද්ධ කරපු චේතනාව. ඒකෙන් චේතනාව කර්මයයි කියන්නේ. ඒ මනසින් ක්‍රියාවක් කරනකොට චේතනා සම්බන්ධයක් නැති ක්‍රියාවල ගන්න දුන්නා. ඒක. ක්‍රියාව සිද්ධ වුණා නම් පව සිද්ධ වුණා. එහෙම තමයි මේ නිර්ණාත බුද්ධ කියන්නේ. බුදුරණන් හඳුනාගෙන ක්‍රියාවෙන් නෙමෙයි පව සිද්ධ වෙන්නේ ඒ සමග තියෙන චේතනාවෙන් කියලා. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. කණි බෝතලයක් අරගෙන යම් කිසි පුද්ගලෙක් ඔක වතුර හේක තියෙනවා. එක්කෙනෙක් අදහස් කරනවා මේකේ වැටෙන සත්තු කණි වල ඇලිලා මැරෙනවා මේ භූමිය. උදේ මේකේ වතුර තිබ්බහම උන් බේරෙනවනේ. ක්‍රියාවලිය එකමයි. මගේ පැණි ටික විනාශ වෙනවා භූමිකාවක් කියලා එක්කෙනෙක් වතුර හේක තියෙනවා. එකම චේතනා එකම චේතනා දෙකක්. එකක් පුණ්‍ය චේතනාවක් එකක් මාත්‍රයක් ලෝභ චේතනාවක්. කාරණා දෙකක් සිද්ධ වුණා. ඒක දෙක ක්‍රියාවලිය එකක් සිද්ධ වුණා. දැන් හුඹස් කැට්ටක් තියෙනවා පාරයි නෙවෙයි. දැන් ඔකේ මිනිස්සු හැපිලා ගා ළමයි වැටෙනවා, හො වෙනවා, කරුවල යනකොට වැටෙනවා. එක මිනිහෙක් හිතනවා මෙතන මේ මිනිස්සු වැටලා මේ මං මාව සකස් කරලා දෙලි කොච්චර වැදගත් දෙයක්ද කියලා. අර හුඹස් කැට්ට සමතලා කරලා එතන හදලා දෙනවා. එක්කනේ. එයා ක්‍රියාවක් කරලා උජල්ලක් යකඩයක් අරගෙන ඉන්න හුඹහ කරලා දාලා සමතලා කරලා ගියා. සාමාන්‍යයෙන් කුකුල හදනවා. ඒ මනුස්සයා කල්පනා කරනවා කුකුලන්නේ කුකුල් කෑමක් නැහැ මොකුත් නැහැ. බාබා කියන කියනවා නැත්නම් සද්ද නැතුව යනවා කුකුල වාසේ කොහොමද යනවා. අර හුඹස් කැට කරලා ඉතින් එහා මෙහා කරලා දානවා උන්ට වේව ගන්න. අර පාර හැදීම දෙකම සිද්ධ වුණා. එකම ක්‍රියාවලිය බැලු බැලමට වෙන්නේ. හැබැයි එකෙනේ පවක් කරගත්තා එකෙනේ පිනක් කරගත්තා. එකම ක්‍රියාවලිය. අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඒක එහෙමයි. දැන් ওই කාරණා දෙක සිද්ධ කළොත් එහෙම ක්‍රියාවෙන් පිපව් දිනවා කියලා කියනකොට දැන් නිගණ්ඨනාත පුතේ කාය දණ්ඩේනේ. ඕකනේ මොකක්ද දෙන උත්තරේ? ක්‍රියාවක සමාන ප්‍රතිඵලයක් නම් තියෙන්නේ. අර මේ වේයෝ කන්න සුගුලන්ට වේයෝ කන්න කලවේක කරපු ක්‍රියාවත් එකයි. ඒතකොට අර විදිහට මේ විදිහට පාරයන්ට යහපත කරපු ක්‍රියාවත් එකයි. දැන් ඕකේ ප්‍රතිඵලය මොකක්ද? හින්ද කවුද කියලා ඇහුවේ. මොකක්ද දෙන්නේ? ක්‍රියාවක සමාන ප්‍රතිඵලය නේ. දෙන්නට එක බින් වෙන්නේ දෙන්නට එක පව් වෙනවා. අනේ ඒකයි. ඒකත් ඒ වගේ. මේ පියාලා අමිකුර කොටුවකින් ගහනවා. දැන් මට යහමකට ගන්න. අවශ්‍ය කරන කාරණයක් දැකලා. අරහත් අල්ලමු කියලා මට කොටුවකින් ගහනවා පන්න ගන්න. ඒක ද්වේෂ හිතකින් කරනවා. දැන් මේ කොටුවෙන් ගහපු ක්‍රියාවලිය එකයි කියලා දෙන්නට දැන් පින්පව් දිගේ බැලුවොත් මොකද්ද කියන්නේ? ඉතින් ඒක කියන්නේ ක්‍රියාවෙන් පෙන්වන්න බැරි එකටයි කාය දණ්ඩේ වැනෙන්නේ නිරන්නාතයි. පිළිගන්න හදි වෙනවා කාය කර්මයක්. මම චේතනාවෙන් ජීවිත කරන්නේ කියලා බලන්න. ඒනොයි සිද්ධ වෙන්නේ කියලා. අනේ රගිය. ඒකමයි දකින්න ඕනේ. යම් සාධියක් අපේ අපේ දැන් සිවිම රටේ තියෙන ඔව් රවුල් වල තියෙන අයිතිය. ඔව්. අයිතිය සතුටක් නේද? මිනිස්සුන්ට අයිතිය නැති කරලා. ඔව්. කොමිස්කම කවලේ. ඒකම තියෙන පවුල් මහා ගොඩක් අඩු වෙනවා. අඩු වෙනවා. පාරගාතිය මහා යහපත හුඟක් යහපත වෙනවා. මේ යහපත එක පැත්තකින් වෙනකොට අයහපත තව පැත්තකින් කරා නා. ඕක දෙන කල්ල සුඛං කල්ල සුඛ විපාක. කළු සුඛ කළු සුඛ විපාක. ඒ දෙක මිශ්‍රණයක් වෙනවා. ඒකයි. ඒ නිසා ඒකෙ සිද්ධ වෙන්නේ එයා දෙකේම විපාකෙන එකයි. හොඳ කරපේකේ භාගය හොඳට එනවා. නරක කරපේක නරකෙන්. දැන් යස්ය වෙන්නේ. යස්ස කරපේ වදිනා මහ බලවත්යි. මහ බලයක් තියෙනවා. මූලු දාලා තියෙන සෞද්‍ර ඒ වගේම හිඟි හිසා කරන ශක්තියක් ඇති මහ බලයක් ඇතියි. ඔය දෙකම ලබලා තියෙනවා. එක පැත්තක් නරක ප්‍රතිඵල. ඒ තමයි මූල විරූපී වෙලා ඒ විදිහට ඉන්නේ. අනිත් තමයි බලය. හරි බලවත්. මේ සමාජයේ සෝදනේ සමාජ සංශෝධනයේද යහපතට ග්‍රාම සේවකලා වෙලා ඒ කාලේ ගම්පති වෙලා ආදි වශයෙන් හිටපු අය. ප්‍රාදේශීය රජවරු වෙලා හිටපු අය, අමතිවරු වෙලා හිටපු අය. බොහෝ දෙනාගේ හිතසුව පිණිස විරුද්ධ කාර්යයට දඬුවම් දෙනවා. වැරදි වැඩ කරපු කෙනාට. එයාට තරහකට නෙවෙයි. මේ සමාජයේට ශිෂ්ට සමාජයට බාධාවක් තියෙනවා. මේ බාධා මිල්ල කරන්න මොකද දඬුවම් කරලා මිල්ල කළ යුතුයි කියන. ඒ දඬුවම් දෙන එකේ හිංසාවක් සිද්ධ වෙනවා. ඒ වැඩේ කෙරෙනකොට විශාල පිළිවෙල යහපතක සිද්ධ වෙනවා. යහපත සිද්ධ කරගෙන පුණ්‍ය වාසනාව විදිහලා යා පුණ්‍ය ඉරිදි ලබනවා. කර්ම විපාකින් කෝ ඉරිදියක් ලබනවා. අර කරපු සෞද්දර ගතියේද
ඒක විපාකයේ වශයෙන් විරූපී ශරීරවල. ඔය දෙකම එනවා. අන්න කල්ල සුඛ විපාකම් කියන එක හැදෙන්නේ. මේ වැඩි හරියක් ඔය පින් කරන අය කරනකොට ඒ සිද්ධ වෙන්නේ ඕක. විපාක දෙක මිශ්‍රණය සිද්ධ වෙනවා. ගැරන්ඩිය ප්ලේන් එක හරි සතෙක් අල්ලගත්තා කෝ ගහලා හරි ගැරන්ඩියට ගහලා හරි නිදහස් කළා. සතා නිදහස් කරපු පිනක් තියෙනවා ඒක පින්. ගැරන්ඩියාගේ ආහාරය නැති කරපු එක පාවක. ඔය දෙකම ඉන්නවා. එකත් අර මිශ්‍ර එකක්. මේක විපාකෙන්නේ නැති හරි ඒ જાති එක. එයාට සමහරලාට මණිකක් හම්බ වෙන්න පුළුවන් පාරේ. දැන් හරි සන්තෝෂ වෙනවා මණිකක් හම්බ වුණා කියලා. ඕක දකින්නවා ගමේ ඉන්නේ කවුරු හරි නීතියටයි නිලධාරියා. එයාත් ඕක දැකලා කියනවා පොඩ්ඩක් නැතිය. කොහෙද ඕක තිබුණේ? පාරේ නේ. පාරේ රජයේ සතු. මෙදියා ඒක රජ හතු කරා. යා නීතිය ක්‍රියාත්මක කරනවා. දාරවංශයට අනේ මගේ අතරක් වෙච්ච මණික. මෙච්චර වටිනවා. නැති වෙලා ගියානේ. එයාට ඒකේ දුක් තියෙන්නේ. ඔය දෙක වෙන්නේ. ඔන්නෝම දේවල්. හොඳ දේම වාගේ ඇවිදilla ඒකෙන් දුක විඳලා සිද්ධ වෙනවා. ඔහොම විපාක විවිධාකාරයෙන් එනවා. ස්වර්ණාත රූපේ චිත්තක්ෂර 17ක් ආයත තියෙනවා කියන එක නෝන චිත්තක්ෂර 17ක් ආයත තියෙන හෘද රූපේයි. චිත්තක්ෂරයකදී රූප වේදනා සංඥා සංකාර පහම ඇති වෙනවා කියන එක චිත්තක්ෂණය තුළ ඇදෙන චිත්තක්ෂණ 17ක් හෘද රූපයක ආවිත. හෘද රූපයක ආවිත චිත්තක්ෂණ 17ක් ගා චිත්තක්ෂණයක් ගන්න. ඒකේ හෘද රූපයේ රූපක්ෂණ 17ක් එනවා. ඒ රූපක්ෂණේට ඒකේ ස්පර්ශයෙන් වේදනාක්ෂණයක් සංඥාක්ෂණයක් ඒ චේතනාක්ෂණයක් ඒ විදිහට එකකට. ඒක වගේ 17ක් යනකොට රූපක්ෂණ 17ක් එනවා. වේදනාක්ෂණ 17ක්, සංඥාක්ෂණ 17ක්, ස්පර්ශ 17ක් ඔය විදිහ ඔක්කොම එනවා. ඒතර ඒ කියන්නේ රූපයක ආවශ්‍ය කියලා කියන්නේ එකක්. මුද රූපයේ ආවශ්‍ය කියන එකයි ඔය චිත්තක්ෂණ 17ක කියන්නේ. සියලු රූපයන්ගේ ආවශ්‍ය නෙමෙයි ඔය කියන්නේ. හෘද රූපයක ආවශ්‍ය. හෘද රූපය කියන එක හරි ගැඹුරු දෙයක්. හෘද රූපයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. වස්තු රූපය කියන්නේ එකක්. ඒකීය බලන්නේ කර්මජ රූපය සුද්ධාස්තකය. වස්තු රූපය. ඒ වස්තු රූපය තමයි මේ මනෝද්වාරයේ මාධ්‍ය වෙන්නේ. වස්තු රූපය කම්පන වෙනකොට තමයි මනෝද්වාරයේ ස්පර්ශයක් ලැබෙන්නේ. මේ වස්තු රූපය වටා තමයි තියෙන්නේ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය ආදී වශයෙන් පංච ප්‍රසාද රූප. ඒක නියමයක් තමයි. කර්ම නියමයක්, චිත්ත නියමයක්, කර්ම නියමයක් තමයි. එකක් ස්පර්ශ වුණොත් අර වස්තු රූපී ඒ ක්‍රියාවලිය වෙන තව එකක් ස්පර්ශ වෙන්නේ නැහැ. කාන්දවකින් ඈත් කරලා වගේ කර්මජ ශක්තියෙන් ඈත් කරලා තියන්නේ. මොකද ඒ භුක්තිය බලාගෙන සත්‍යය හැදිලා තියෙන්නේ. දෙකක් එකට භුක්තිය විඳින්න බෑ. මනවර්ණ ආස්වාදයක් ලබනකොට මනවර්ණ ශබ්ද ආස්වාදයක් ඒක කරලා ගන්න බෑ. එකට වගේ පෙවුනට. එකට එන්න බෑ. හිත දෙකක් සත්‍යයකුත් නැති නිසා. එහෙනම් ద్వාර දෙකක් එකට පහළ වෙන්නේ නැති නිසා. ద్వාර දෙක කරමුණු එක චිත්ත විදියට එන්නේ. නෑ එකපාරක් වදිනකොට වස්තු රූපයේ ස්වභාවය තියෙන 17 වතාවක් කම්පා වෙනවා. මෙන්න මේකට කියන එකතු කරනවා හෘද රූප එකක් කියලා. 17 වතාවක කම්පන රූප චක්‍රය තමයි හෘද රූප එකක් කියන්නේ. හෘද රූපය කියන්නේ මොකක්ද අහපුවාම පපුව ඇතුලේ තියෙන හෘදේ වස්තු කියන මස්කුලිය කියවල වැරදි. එහෙම එකක් නෙමෙයි උතන කියන්නේ. හෘද රූපයේ අපිට ඉතනක එමි බවටක් තියෙනවා. සුද්ධ ජීවිතයක් තියෙනවා. හෘදේ වස්තු වල කියපු කතාවක් නෙමෙයි. වස්තුවේ මස් පිටුවල කියන කතාවක් නෙමෙයි. හෘද රූපය කියන්නේ. ඔන්නේ වස්තු රූපයේ චිත්තක්ෂණ එකක් වදිනකොට වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙනවා. 17 වතාවක් කම්පා වෙන එක නාම ලෝකේ සම්බන්ධව. කියන මේ මූලස්ථානේ තමයි ඔතනින් තමයි කම්පා වෙනව දැනුම් දෙන්නේ. එක වතාවක් මෙහෙම හෙල්ලෙනකොට එක ස්පර්ශයක් ඇතුළු වෙනවා. ඒක දැනෙන වේදනා මාත්‍රයක් ආවා. ඒක හැදින සංඥා මාත්‍රයක් ආවා. ඒක ගොඩනගෙන චේතනා මාත්‍රයක් ආවා. මේ ඇති ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ආදි වශයෙන් එනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ මාධ්‍ය එනවා. ඒකකට. ඉතින් මේ නවතින්නේ 17 ගිහිලාමයි නවතින්නේ. 17ක් යනකොට ඒක කර්මජ ක්‍රියාවලිය. චිත්තක්ෂණ 17ක් හැදෙන්නේ. කර්මජ ක්‍රියා 17ක් නිසා. කර්මජ ක්‍රියාවලි 17ක් නිසා ඒකේ දෙවෙනි ප්‍රතිඵලයේ චිත්තජ ක්‍රියා 17. ඒක හිතන සිද්ධ වෙන්නේ. මේ චිත්තක්ෂණක 17ක ආවශ්‍ය තියනවා කියන්නේ ඒකයි.
කර්මජ ක්‍රියාවලියක් වස්තු රූපයේ 17 තව කම්පා වීම. මේ 17 තව කම්පා වෙනකොට මේ මාධ්‍ය කියන තියෙන දැනුම් ඇති කරන මනෝලෝකයේ එකයි සම්බන්ධ වෙන්නේ. ඒක හෙල්ලුනොත් ඒ ස්පර්ශය දැනෙනවා මනසට. එතන ස්පර්ශය දැනෙන්නේ. ඒතර කියනවා ස්පර්ශය යයිතික එකක්. එක වාරයක් යනකොට. දෙකක් යනවා දෙකක්. ඉතින් ආවර්ජනා කරන මොහොතේ එනකන් ඒක දැනෙන්නේ. ඒක අතීත භවාංග චලන භවාංග උපච්ඡේද කියන කාරණා තුනක් යනවා එතන. ඊට පස්සේ තමයි පංචද්වාර ආවර්ජනේ ක්‍රියාහිත සෝක. ඊට පස්සේ තමයි මොකෙන් දිනගේ චක්කු විඥාන පහල කරන්නේ. ඉතින් එතකන් මේ 17 යනවා මේ කරේ. කර්මජ ක්‍රියාවලිය 17 අතරින් ওই විදිහ තමයි චිත්ත වීතිය හැදෙන්නේ. චිත්තක්ෂණ 17න් එහාට ආයි ස්පර්ශය දෙනකන් ආයි චිත්තක්ෂණ පහල වෙන විදිහක් නෑ. මේ කර්මජ ක්‍රියාවලියක් නැතුව චිත්තක්ෂණ පහල වෙන්නේ නෑ. කර්මජ ක්‍රියාවලිය වෙන්නේ ඔය සිද්ධාන්තයට අනුව. කර්ම සිද්ධාන්තය, කර්ම නියමය. චිත්තක්ෂණ 17 ඇති වෙන හේතුව මොකක්ද කියන එකයි දන්නේ නැතුව ඉන්නේ. මේක පොතේ නැති නිසා. යම් කිසි සම්බ වලින් හදපු යම් කිසි ලෝහයක් තියෙනවා නම් ඒකට පාලා කම්පණය කළොත් ඒ කියන්නේ කම්පන වාර නියමයක් තියෙනවා. වාර 300ක් නා වාර 300යි. ඒ වාර 300 හැම සම්බ වලින් හදපු හැම එකම කම්පන වාර 300යි. ඒකේ ස්වභාවය ඒකයි. 310ක් කරන්න එකක් නැහැ. රිදී වලින් හදපු එකක් තියෙනවා සමාන 310 නම් ඒක වාර. හිමින් ගැහුවා 310ක් හිමින් කම්පණය වෙනවා. හයියෙන් ගැහුවා හයියෙන් කම්පණය වෙනවා. ඒ වගේ ඒක කම්පන වාර නියමයක් තියෙනවා සෑම වස්තුවකට. ඒ වගේ හෘදේ වස්තුවේට කම්පන වැදුනහම කම්පන වාර 17යි නියමයි. හිමින් ගැහුවා හිමින්. හයියෙන් ස්පර්ශ කළොත් හයියෙන්. ඉතින් ඇහෙන් අරමුණක් එනකොට චක්කු ප්‍රසාද රූපයෙන් ගහන්නේ බොහොම හිමි. ගන්ටාරයක කේසයකට සම්බියකින් ගැහුවා. කීින් ගාන පුංචි සද්දයක් එන්නේ. හැබැයි වාර ගානම යනවා. යකඩණයක් වැනි එහෙකින් ගහනවා. ඒ මට්ටමේ. ඊට වඩා සද්දේ වැඩි. කම්පන වාර ගාන ඒකමයි. 17 නෙවෙයි ඒකට උරුම ගාන. අපි ඕනෙම ඇඟිල්ලක් විතර එහෙකින් ගහනවා. ඊට වඩා සද්දේ වැඩි. කම්පන වාර ගාන අර ගන්නවා. මේ අතක් විතර එහෙකින් ගන්නවා. මහා සද්දෙන් ඇහෙනවා. කම්පන වාර ඒ ගන්නවා. අනිහිම ක්‍රමයක් තියෙනවා. ඒ වගේ චක්කුද්්වාරයෙන් එන චක්කු ප්‍රහාදයෙන් එක ප්‍රහාද රූපය වැදුනොත් හිමින් කම්පණය වෙනවා 17. ඒකට කියනවා දර්ශන මාධ්‍යය. සෝතද්්වාරයෙන් එක වැදුනොත් ඊට වඩා හයියෙන් කව. ඒක ශ්‍රවණ මාධ්‍යය. ආස්වාදයෙන් දින්න ගන්න නැහැ. ගහනද්්වාරයෙන් ගත්තොත් ඊළඟ ගහන මාධ්‍යය. ඊට වඩා වැඩි කම්පන වල වේගය. කම්පන වාර ගන්න එකයි. ඒ වගේ 17යි කම්පන වල කොච්චර හයියෙන් වැදුනා. ස්පර්ශය තමයි ලොකුම හයියෙන් වදිනේ. වේගවත්ම දැනීම. වාර 17ම. ඉතින් එන්න චක්කුද්්වාර චිත්ත වීතිය, සෝතද්්වාර චිත්ත වීතිය, ගානද්්වාර චිත්ත වීතිය කොහොම ගත්තත් වාර 17යි යන්නේ. දැන් වාර 17 චිත්තක්ෂණ 17යි කාලය. චිත්තක්ෂණයක් ඒකට ඉන්න ඕනේ. චිත්තක්ෂණේ ඉන්නේ ආවර්ජන කරාට පස්සේ. ඒක වාර ගානේ යනවා. ඉතින් ආවර්ජන කරන ඉතිරියව තමයි අතීත භවංග භවංග තන භවංග උපච්ඡේද ආදී වශයෙන් කියන්නේ. සමහරවිට මනසට ගෝචර කරගන්න බැරි දුර්වල එකක් නම් එහෙම. මනස දුර්වලතාවකින් හෝ තිබුණා නම් එහෙම. ඒ විලාසෙ සිද්ධ වෙන්නේ වාර ගාන ඉක්ම යනවා භවංග වෙලා යනවා. චිත්ත විදිය පහළ වෙන්නේ. හරි 17 වාරේ යනවා එහෙම. අතිපරිතාරමන චිත්ත විදියක් වුණොත් එහෙම යන්නේ එහෙම. ඉතින් පොතේ විග්‍රහ කරලා නිසාව තෝරා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩනකොට ඔව්. මෛත්‍රී භාවනාව වඩන කෙනා ධ්‍යාන ලබා නොගත්තත් ඔව්. අද ධර්ම ලෝකයේ මාර්ගය සදානේ ස්වාමීන් වහන්සේ මරණ මොහොතේදී ඔව්. ඒ මරණ මොහොතේදී ස්වාමීන් වහන්සේ ධ්‍යාන චිත්තේ පහළ වෙනවද? මෙහෙමයි. ධානයේ කියන එකේදී ඇති වෙන්නේ යම්කිසි විරුද්ධ පාස්තික කෙලෙස් දවා හැරීමනේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ ගුණ තමයි මේ මෙත්තා විහරණයේදී ඇති වෙන්නේ. මෙත්තා, කරුණා, මුදිතාව, උපේක්ෂා කියන හතරේ ඇති වෙන්නේ. ඒ හතරේ විරුද්ධ දහම් දවා හරිනවා ඒකෙත්. ඒකත් ධානය වෙනවා. ධානයෙම තමයි ඒකෙත් ඵලය ලැබෙන්නේ. ඒකට කියන්නේ අප්‍රමාණ මේ මෛත්‍රිය කියලා ඒකට කියන්නේ. චේතෝ විමුක්තිය. එතන ඇති වෙන්නේ. ඒකත් අර විදිහම ධානය ක්‍රමයක්. ධානය කරලා වෙන තියෙන ලෝක සත්‍යයෙන් අරමුණු කරලා ඒ චිත්ත ප්‍රසාදේ පිහිටන්නේ. එතන ධානය හා සම්බන්ධයි. මේ ප්‍රථම ධානය, ද්විතිය ධානය කියන ක්‍රමෙ නෙමෙයි. එතන තියෙන්නේ. ඒකේ පළවෙනි ප්‍රථම මේ මෙත්තා ධානයේ මෙත්තාවෙන් ලැබෙනා වූ විමුක්තිය. සුභ කියන සුභකින්නක කියන ලෝකේ උපදින්න හේතු වෙන්නේ.
අරුණා ධානයේ වැටුනොත් එහෙම ආකාසානංචායතනෙ උපදින්නේ. මුත්තා ධානයේ විඥානංචායතනෙ. උපේක්ෂා ධානයේ වැටුනොත් ආකින්චඤ්ඤායතනෙ. ඉතින් ඒකේ සම්බන්ධය. ඒ ලෝකයේදී ඉතුරු ටික පූර්ණේ කරගන්න පුළුවන් නිසා. මෙහෙමයි. ආර්ය පුද්ගලයේ කේතික වැඩිව. ආර්ය පුද්ගලයා එතනින් ආපහු වෙන්නේ. ඊතු සංකාරයේ ගෙවිලා හැරලා අරිහත්ත්වයටපත් වෙනවා පිටුවම් පාන. අන්‍ය පුද්ගලයා ආපහු වෙනවා. ඒකට අප්‍රමාණ මේ ඒවට කියන්නේ අප්‍රමාණ දහම්. ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමාණ ලෝක සත්‍යයෙන් කිරීම පැතුළු අප්‍රමාණ හිත කියන එකයි. ඒක වැඩි හැටියට තමයි යාගේ උප්පත්ති ලබන්නේ. උපරිම කරලා තිබුණොත් තමයි අර කියන්නේ ඒවට යන්නේ. ඊට මෙහා වැඩි අයට අර මේ උපදින්න තියෙන්නේ අර මේ පරිත්ත සුබ, අප්‍රමාණ සුබ, සුබකින්හක ඒ ලෝකවල. ඒ අනුව උපදින්නේ. පූර්ණ කරලා තිබුණා තමයි අර ඉහළට යන්නේ. ඔව්. ඒකට ඉන්නෝ ඒකට දුවද. ත්‍රිලක්ෂණේ වටහා ගන්න නැතුව ආර්ය මාර්ගය පූර්ණේ කරන්න බෑ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක කෙනා වැඩි යුතු මෛත්‍රිය මොකද කියලා තෝරාගෙන ඉවරයි. අනික් කෙනා දැක්කේ නැති එකක් දකින්නෝ. දැන් අපි දන්නේ මෙහෙම දෙයක්. යම් කිසි මිනිස්සෙකුට අපි යමක් දෙනවා අපේ හිතවතෙකුට. අපි දන්න හොය හරියක් අපි වැටහි මනුවයි දකින්නේ. දැන් මෙහෙම යම් කිසි මිනිස්සෙක් අපි හිතමු ග්‍රීස්ම වෙලාවක කවුරු හරි යාට අයිස් කැටයක් දාලා දෙනවා වතුර හේකට. හරි සිසිලක් ඇවිල්ලා ඇඟත් නිවිලා ගිහිල්ලා හරි සනීපයක් එනවා. එයාගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා ලැබෙන මොනවා හරි හොඳයක් තියෙනවා එයාට දෙන සිවිතක් එයාගේ තියෙනවා. මෙයාට මතක් වෙනවා මිත්‍රයා. අනේ මට තව අයිස් කැටයක් දෙන්න. මට යාළුවෙක් ඉන්නවා දෙන්න. ඉතින් එයා මොකද කරන්නේ කොළඹට හරි කවන්නේ මේකේ බැඳගෙන ඉනවා යාළුවාට දෙන්න. හවසනේ ඉන්නේ රස්සාව ගිහිල්ලා ආබුහාව දිනවා කියලා ඕක තියාගෙන දුන්නොත් මොකක්ද? දෙන්න එකක් තියෙනවා අයිස් කැට. හැබැයි අයිස් කැට කියන්නේ දිය වෙලා කෙලවර වෙනවා වැඩි වෙලා යන්නේ ඉස්සෙල්ලා කියලා දන්නවනේ. ඒ පුද්ගලයා කවදාවත් අර යාළුවාට දෙන්න අයිස් තියා ගන්නවා. ඔය විදියට. අන්නේ ඒ වගේ. මේ පොඩි පිනක් තියෙනවනේ. ඔක ගෙවිලා කවදා හරි කෙලවර වෙනවා කියලා දන්නවනේ. ওই දීර්ඝ කාලයේ මනසට ප්‍රඥාවට ගෝචර වුණා. මේ දීර්ඝ කාලයක වේදක විශේෂ මාත්‍ර වේලාවකදී වැටහිලා ගියොත් ඔය කොච්චර දීර්ඝ කාලේ නමුත් මොහොතකින් ගෙවිලා ඉවර වෙනවා කියලා දකින්නවා වගේ දකින්න. දැන් අපි පුංචි කාලේ නම් අවුරුදු 50 60ක් වෙනවා මේ ජීවිතේ මෙතෙක් කල්. දැන් මේ පුංචි කාලේ උපන්නාට පස්සේ මගේ වෙනස කොච්චර වෙලා තියෙනවද කියලා හිතුවොත් එහෙම. දැන් මේ වෙනස වෙන්න අවුරුදු 25 30 40 50 60 ගිහිල්ලා. නම් හිතන්නේ කිව්වොත් එහෙම වෙච්ච වෙනස බලන්න කිසිම තත්පර කියන්න පුළුවන්. උදා කාලේ නම් මේ දක්වා මගේ වෙනස කොච්චර වෙලා තියෙනවද කියලා හිතුවොත් එහෙම. මොහොතකින් වේගයෙන් යනවා මනස. අර පුංචි කාලේ නම් මේ වෙනකන් ගියේ කාලයේ උස්මහත් වෙලා වැහැරිලා ගිය අවස්ථාව පෙන්නනවා. මෙන්න මේ වගේ මනසට දකින්න පුළුවන් වුණා නම් අර ගිය ආවුස යම් කිසි විනාක් කරලා ඒකේ උපත්තිය ලැබලා ඒක ගෙවිලා යන ක්‍රියාකලේ මනසෙන් දකින්න පුළුවන් වුණා. අව කල්ප ගානක් හිටපු කාලේ බබලෝක සුළු වෙලාවක් තුලින් දකින්න ගෙවිලා ගිය හැටි. අන්න ඒතකොට දකින්න. එහෙනම් ලෝකයට මොන જાතිකද පතන්නේ? මේ ගෙවිලා වෙනසිලා යන සම්පත්තිය කියලා පැවටෙන එකක් ලෝකයට ලැබේවා කියලා ගත්තොත් වැඩක් වෙයි. එහෙනම් මොකද්ද වැඩක් වෙන්නේ? අනේ යථාර්ථය දැකලා හිටින අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා හිටියන. එයා තව ධර්මයක් අවබෝධ කරලා තිනවා විමුක්තිය කියලා යමක් තියෙනවා. ඒක නම් ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. අදාතරික නිවුණම. මම එහෙම එකක් දැක්කා. ඒකයි සාරවත්. එයින් පිට ලෝකය ගැන අසාරයි සාරයි කියලා හැවටලා ඉන්නවා. ඕක දැක්ක කෙනා දැන් මොකද්ද ලෝකයට පතන්නේ? අර හැවටිච්ච එක පතන්න පුළුවන්ද යාට? මෙන්න මේකද කියනවා මා විසින් පෙන්වූ මෛත්‍රී භාවනාවක් ඇත්නම් මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇර. මේ මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත මේ සුළු ලෝකේ නැහැ. බුදුරණාහි දේශනා කරනවා. මම පෙන්වන්නේ මේ මෛත්‍රී භාවනාවක් කිය. දැන් මේ මෛත්‍රී භාවනාව කොහොමද? ඒක වෙහිලා කියලා බමුණ විනාක පොඩි එකනේ අදක් දෙන්නේ. බුදුරණාහි දුන්න මෛත්‍රී භාවනාව වෙහිලා. හරිද වසන සූත්‍රයේ කියන සූත්‍රයේ ඔය විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිව. ඒ භාවනාව මොකද්ද වළන්නේ කොහොමද?
ඒකේ ස්වභාවය මොකද්ද ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. අන්න ඒක දෙන බුදුරණන් වහන්සේ දුන්න මෛත්‍රී භාවනාව. ශ්‍රාවකයන්. ඒක තියෙන්නේ. කල්පවකන සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ පස්වෙනි භාග සංයුත්ත නිකායේ පහේ පළවෙනි භාගයේ 219 වෙනි පිටේ. අද්දාසන සූත්‍රය. එකෙන් බලාගත්ත හැකි සම්පූර්ණව බුද්ධ දේශනාව තුළම සූත්‍ර පිටකකින් ඒ සූත්‍රය මොකක්ද කියන්නේ. ඒක කියන අපි විසින් වැඩි යුතු නිවන් අවබෝධ කරගන්න හේතු වෙන මෛත්‍රී භාවනාව. අප්‍රමාණ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකෙක් කල් කල්පවත් දැක්කේ නැති බෞද්ධයින් සඳහා දේශනා කරපු මෛත්‍රී භාවනාව එකේ තියෙනවා. සංගෞර බෞද්ධතුමාගේ කලයිලි දකි කියන පොතේ ඒ සූත්‍රය හොඳට විග්‍රහ කරලාම තියෙනවා. අවසාන හරිය. බලාගත්ත හැකි හොඳට පැහැදිලිව තියෙන දෙයක් එක්ක ඔක්කොම විස්තර තියෙනවා. ඒක සිංහල තේරුම සම්පූර්ණ දාලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ බෞද්ධයින්ට පෙන්වපු මෛත්‍රී භාවනාව. ඒක හේතු ඇති එකක්. එහෙම කියන්න හේතුව තියෙනවා දකින්න. යථාර්ථයේ දැක්කාට පස්සේ ලෝකයේ තවත් පතන වටිනා දෙයක් මේන් එහා නැහැ කියලා දැකලා ඉවරයි. එහෙනම් තවත් ලෝකයට යහපතක් පතන නම් ඉන් එහා පතන්න යහපතක් නැහැ. නිවන මුල් කරගත්ත සාන්තිය ඇරෙන්නේ. විවේක නිස්සිතව, විරාග නිස්සිතව, නිරෝධ නිස්සිතව, වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්ත. මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගය වරන්න, ධම්මවිචේ සම්බොජ්ජංගය වරන්න, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ වරන්න. මේකයි මන් දුන්න මෛත්‍රී භාවනාව. ඒ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී, කරුණා සහගත සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ වලින් සත්බොජ්ජංගේ මෙන්නලා කියන මෙන්න මේකයි මම කියව කරුණා භාවනාව. මේ ආදි වශයෙන් මෙත්තා කරුණා විචාර උපේක්ෂා භාවනා හතරම විග්‍රහ කරලා තියෙනවා. මේක මම හෝ මගෙන් අහගත්ත කෙනෙක් කරන්නේ. මගේ ශ්‍රාවකෙකුට මගෙන් අහගත්තා නම් කරන්නේ. මේක දන්න කෙනෙක් තුන් ලෝකේ කවුරුවත් නැහැ කියලා දේශනා කළා තියෙනවා. මෙන්න මේකයි මම පින්නු මෛත්‍රී භාවනාව කියන්නේ. අද සියලු සත්‍ය නිදුක්කේතා නිරෝගීතා සුවපත්තිතා කියලා කීකේ ඉන්නවා. නමුත් ඒ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අර විවේක නිසිත විරාග නිසිත වෙන්නේ කොහොමද? නිරෝධ නිසිත වෙන්නේ කොහොමද? වස්සග්ග පරිණාමී වෙන්නේ කොහොමද? සති සම්පෝඥාගේ ගෝචර වෙන්නේ කොහොමද? ධම්මවිචේ සම්පෝඥාගේ ගයිති වෙන්නේ කොහොමද ඒක දකින්න. එතකොට අන්‍යයන් වෙන්නේ පිට අර අනේ පරිබ්‍රාජිකයෝ කියනවා. ඔය දෙන විදිහටම අපිත් අපේ ශ්‍රාවකෙට කියලා දෙන්නේ. අවෛරී වූ, අප්‍රමාණ වූ, මහත්ගත වූ, මිත්‍යාසහගත හිත එක දිශාවකට වරන්නේ. ඒකෙම දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට, උඩයට ආදි වශයෙන් සියලු දිශාවන්හි සමාහා සමකොට සියලු දැන්නේ අප්‍රමාණව වදන්නේ. අපි කියා දෙන්නේ කොහොමද? ඔබ හන්දිරාට මේ බෞද්ධ මේ හැදින්නේ කොහොම නේද? ඉතින් එහෙම තමයි ඒ වෙන්නේ කිව්වා. අපි කියන එකේ ඔබලා බෞද්ධ කියන එකේ මොකද වෙනස කියලා. ඒක විසුණු වහන්සේලා ඉතින් අහනවා තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දුන්නා. පදවැලක් දරාගෙන ඉන්න ඔය අනේ පරිබ්‍රාජිකය කොහොමද මේක යථාර්ථය දන්නේ. ඊයගේ මෙන්න මෙහෙම අහන්න. ඊළඟ විග්‍රහය පෙන්නන. කෙසේ වරලද මෛත්‍රී භාවනාව මෙලෝකේ බඳු විහරණයක් දෙනවද? ඒක පරලෝකේ බඳු විහරණයක් දෙනවද? ඒක අවසානයේ කොහොමද? මේ ආකාරයෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. මෙන්න මේ ටික අහන්න. කිසිම අර්ථයක් දැන නැතුව පදවැලක් දරා ඉන්නේ අය බිම් බලා ගන්නවා මිසක් කොහොමවත් උත්තර දෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඔක්කොම විග්‍රහ කරලා පෙන්නන. ඉතින් හරිදාසන සූත්‍රයේ සම්පූර්ණ විග්‍රහ කරලා තියෙනවා. අපි කියන එකක් අහන්න දෙයක් නැහැ. පැහැදිලිව බලා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දුන්න මෛත්‍රී භාවනාව. ඒක අද වැහිලා. පැහැදිලිව. ඉන් නිවන් දකින්න හිතේ තමයි මෛත්‍රී භාවනා කරනවා එහෙම නරලා යනවා. වැඩේනේ කොහොමද? ඒ භාවනාව නෑ. බෞද්ධ සමාධිය. ඔව්. රූප ලෝකය. මිත්‍යාභාග සමාධිය නේ ඊළඟ රූප ලෝකය. ඒක තමයි උපදී. පරිත්ත සුභ අප්පමාන සුභ සුභ කින්නට. ඒ ලෝකෙ උපදී. ඒකෙන් සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට අරමුණු කරන්න පුළුවන්. ඒ ධර්මයේ අදහස.
ඒ අදහස වැඩිවොත් ඒ තැනත්ත ඒ අදහස වැඩිවීමෙන් එතන උපදින්න හේතු වෙන මේ ධානය වඩනවා. සමාධිය ලබනවා. මේ සෝවාන් කුද්ධිලා සමාධිය ලැබුවොත් එයා නැවත ආපහු එන්නේ. එයාට අර අනාගාමී කෙනා සුද්ධාවාසයේ උපදිනවා වගේ. එයා කියලා සුභකින්සක බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා. එතනින් අවසාන කර ගන්නවා ඒ වගේම. අවසරයි ස්වාමීනි. මෙතෙක් වෙලා අප ධර්ම දේශනයක් ගරු වහරක අබේරතනාලංකාර ස්වාමීන් වහන්සේගෙන් වහරක ආර්ය චිත්තාංශවේදී ඉඳලා අපි ශ්‍රවණය කරා. ඉතින් ඒ ධර්ම දේශනාවේ ප ဋ ාණ දේශනාව ඉතා පැහැදිලිව ගැඹුරින් නමුත් සරලව අපි සියලු දෙනාටම ධර්ම ඥානය පුහුණු කරගන්න පුළුවන් විදිහට උන්වහන්සේ අපට දේශනා කරා. ඒ දහම් කරුණු ඒ විදිහට හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපට කරන්න ලැබෙන මේ ධර්ම කාර්යයෙන් උන්වහන්සේට අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. අපේ ගරුතර වහරක අබේරතනාලංකාර ස්වාමීන් වහන්සේට අපට මේ ධර්ම ඥානය ලබා දෙන්න කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, චිර ජීවනය ලැබේවා. අවසාන වශයෙන් උන්වහන්සේ පතන විදියටම සියලු අභිඥා බල සහිතව අද උතුම් අරහත් ඵලය අදාළම උන්වහන්සේට සාක්ෂාත් කර ගැනීම හැකියාව ලැබේවා කියලා සාදු සාදු.